තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසේ 17 වෙනි බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, අපි පොතත් අපි කොටසකුත් ෂෙයා කරමු. අපි මේ පහුගිය ඇත්තටම දවස් 3-4ක්ම වගේ අරගෙන මහන්සි ගත්තේ මේ යමක කියන්නේ මොනවද කියන එක තේරුම් ගන්නයි. ඊට පස්සේ ඒ වගේ බෙදීම් කරන්නේ කොයි විදිහටද කියලා තේරුම් ගන්නයි අපි කරේ. මම කෙටියෙන් පොඩ්ඩක් මතක් කරලා අපි අද අකුසල කොටසට අකුසල පදය විස්තර කරගන්න යමු කියලා යෝජනා කරනවා. කෙටියෙන් මතක් කරගත්තොත් අපි මේ දැන් සලකන්නේ මතක ඇති පිට කොටසක් තියෙනවා බලන්න. ඒ තමයි පොඩ්ඩක් මෙන්න මේක. මෙන්න මෙතන අපිට දෙයක් මතක් කරගන්න ඕනේ. ඒ තමයි මේ යමක කියන ඒවා වාර 10කින් අපිට හම්බ වෙනවා. ඒක අපිට මුලින්ම මතක තියාගන්න වෙනවා. ඒ තමයි මේ මූල හේතු නිදාන සම්භව ප්‍රභව සමුත්ථාන ආරම්මන ආහාර පච්චය සමුදය කියන වාර 10ක් තියෙනවා. ওই වාර 10න් අපිට මෙතනදී මූලිකවම කතා කරන්නේ මේ මූල වාරය ගැන. මූල වාරය ගැන තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. එතකොට ඒ මූල වාරය ගත්තාම දැන් අපි කුසල පදේ ගත්තාම අපි මූල වාරයේ තමයි කුසල පදේ කතා කරේ. එතකොට අපි ගියොත් එමෙ ඊළඟ එකට එතකොට අපි කුසල පදේ අරගෙන කුසල පදේ මේ මූල වාරයේ තමයි එතකොට මේ මූල ණය මූල ණය මූලක ණය මූලක ණය කියලා බෙදාගත්තේ ණය ක්‍රම 4කට. එතකොට අපිට මතක දැන් ඇත්තට මේ දෙක අතරට මෙතන එන්න ඕනේ මූල වාරය කියන එක. මෙතන මූල වාරය කියන එක එන්න ඕනේ. එතකොට කුසල පදයේ මූල වාරයේ මූල ණයේ කියලා අපිට කියන්න වෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එතකොට කුසල පදයේ මූල වාරයේ මූල ණයේ මූල යමකය ඒක මූල යමකය අඤ්ඤමඤ්ඤ මූල යමකය කියලා තුනක් අපිට ඒ විදිහට හම්බ වෙනවා. අනිත් විදිහට ගත්තොත් ආපහු ගත්තොත් කුසල පදයේ මූල ණයේ සමාන කුසල පදයේ මූල වාරයේ මූල ණයේ අර විදිහටම යමක තුන හම්බ වෙනවා. මූල යමක ඒක මූල යමක අඤ්ඤමඤ්ඤ මූල යමක කියලා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඊළඟ විදියට වෙන්නේ කුසල පදයේ මූල වාරයේ මූලක ණයේ අපිට හම්බ වෙනවා මූල යමකය එතකොට මූල යමකය ඒක මූල යමකය අඤ්ඤමඤ්ඤ මූල යමකය කියන ඒ තුන හම්බ වෙනවා. එතකොට ඊළඟට අපි බැලුවොත් එහෙම අවසානයේටම අපිට හම්බුනේ කුසල පදයේ මූල වාරයේ මූලක ණයේ එතන හම්බ වෙනවා ආපහු පාරක් මූල යමකයයි ඒක මූල යමකයයි අඤ්ඤමඤ්ඤ මූල යමකයයි. එතකොට මම හිතනවා ඒ ක්‍රමය පැහැදිලි කියලා. එතකොට අපි නැවත වරක් යමකයක් ගැන කතා කරොත් අපිට නිතරම පුච්චා දෙකකින් තමයි යමකයක් හැදෙන්නේ කියන ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේ ප්‍රශ්න දෙකට කියනවා අනුලෝම
පුච්චාව ඒකෙම තියෙන මුල් කොටසට අපි කියනවා සන්නිට්ඨානය සංසය කියලා. අනුලෝම පුච්චාවේ තියෙනවා සන්නිට්ඨානයත් සංසයක්. එතකොට මේ පටිලෝම පුච්චාව හැදෙනකොට යේවා පණ කියලා පටන් ගන්න බව අපි දන්නවා. එහෙම පටන්ගෙන මේකේ සංසය පටිලෝම පුච්චාවේ සන්නිට්ඨානය වෙනවා. මේ අනුලෝම පුච්චාවේ සන්නිට්ඨානේ පටිලෝම පුච්චාවේ සංසය වෙනවා. ඔය ආකාරයෙන් තමයි එතකොට අපි ඔන්න යමක ටික ඉගෙන ගත්තේ. මම හිතනවා කුසල පද ටික අපි හොඳින් ඉගෙන ගත්තා. එතකොට දැන් අපිට පොඩ්ඩක් මතක් කරොත් යේකේච කුසල ධම්මා කියනකොට යම් වූ කුසල ධර්මයෝ වෙද්ද. ඔන්න ඔතනට තමයි අපිට ධම්ම සංගණියෙමත් නැත්නම් අභිධම්මත් සංග්‍රහයේ යෙදෙන හැටියට අපිට අභිදෙයාර්ථික ටික තෝරගන්න වෙන්නේ. යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද කියලා අහුවාම ගමම්ම අපිට සම්පූර්ණයෙන්ම පරමාර්ථ ධර්ම වශයෙන් හම්බ වෙන කුසල ධර්ම ටික එතන අපිට සලකන්න වෙනවා. මොනවද කුසල ධර්ම කියලා කිව්වේ? අපි දන්නවා කුසල් සිත් ගත්තොත් 21ක් තියෙනවා. ඊට පස්සේ ඒ කුසල් 21 සිත් 21 කියන චෛතසික ගත්තාම 38ක් තියෙනවා. එතකොට අන්න ඒ කොටස් දෙක තමයි කුසල ධර්ම. එතකොට කුසල ධර්ම කියෝ යේකේච කුසල ධම්ම යම් කිසි කුසල ධර්මයෝ වෙද්ද කියනකොට ගන්න පුළුවන් සම්පූර්ණ සංඛ්‍යාව තමයි එතකොට ඒ කුසල් සිත් 21යි චෛතසික 38යි. ඊළඟට සබ්බේතේ කුසල මූලාති කියලා ඇහුවොත් අර ගොඩෙන් ඒ සියල්ලනේ ඒ සියල්ල කුසල මූලද කියනකොට ඒ සියල්ල කියන උතන අපි සලකන්නේ එතකොට සිත් කුසල් සිත් 21යි අලෝභ අදෝස කියන චෛතසික තුනත් එක්කම තමයි අර 38 කිව්වේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ තුනයි අනිත් 35යි කියලා වෙන් කර ගන්නත් පුළුවන්. එහෙම කරපුවා ඒ ගොඩෙන් තමයි අපිට සංසේ තියෙන කුසල මූලාති කියලා කුසල මූලද කියලා අහනකොට අපි ඒකට අර තුන වෙන් කළා කියන මෙන්න මේ තුන කුසල මූලයි අනිත් ඒවා කුසල වෙනවා. හැබැයි ඒවා කුසල මූල වෙන්නේ නැහැ කියලා අපි විස්තර කරනවා. ඒ විදිහට තමයි අපි විස්තර කරගත්තේ. ඔය විදිහටමයි අකුසල පද ටිකත් යන්නේ. ඒක නිසා අපි දැන් බලමු අකුසල පද කොහොමද තියෙන්නේ කියලා. සමාවෙන්න ජයන්ත මහත්තයා ඒකට මූල යමකේ කියලා එකකිනුත් අපි පටන් ගන්නවනේ. ඒ මොකද්ද? මූල යමකේ කියලා එකක් තිබුණානේ මුලින්ම පටන් ගන්න. ඔව් මෙහෙමයි. එතන ආපහු මෙතනට කියොත් එහෙම මෙතන නේද මූල යමකේ කිව්වේ. නෑ යමක 10යි මූල යමකේ ඛණ්ඩ යමකේ ආයතන යමකේ ඒ ගොඩක් තියෙනවනේ. ඒ මොකද්ද ඒකට? මං හිතුවා ඒකයි මේ පෙන්වන්නේ කියලා. ඔව් ඒකත් එහෙමත් ගන්න පුළුවන් ඇත්තටම. එතෙන්ට නේද යන්ත මහත්තයා ආවේ අපි. එතෙන්ට ඒ කියන්නේ මේ මූල යමක. ඔන්න ඕකයි කියලා මං හිතුවේ. වැඩි තියෙන්නේ එහෙමනම් අපිට තව එකක් කියන්න තියෙනවා. එහෙමනම් මූල යමකේ හරි කියලා පටන් ගන්න වෙනවා. හරි? කුසල පදේ හරි? මූල ණය වාරේ එතකොට මූල වාරයකුත් තියෙනවානේ මෙතන. අන්න ඒක තමයි. ඒක එතන තමයි අන්න ඒකයි වෙන්නේ. දැන් මූල යමකේ කියන එක ගත්තාම හොඳයි. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මේ මූල යමක දැන් යමක 10ක් කිව්වම මූල යමක කන්ද යමක ආයතන යමක ධාතු යමක සච්චනාගත ඉන්ද්‍රිය යමක යනවා. හැබැයි දැන් මෙතනදි තව දෙයක් අපිට තේරුම් ගන්න තියෙනවා. මෙතන මේ වාර 10ක් තියෙනවා. ඒක තමයි. ඒ කොහොමද වාර වෙන්නේ? වාර වෙන්නේ අපිට ඔක ඉස්සරහට යන මේ මූල වාරය තමයි අපි කතා කරන්නේ මේ දැන්. මූල වාරය තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. ඒක ඔතන බෙදෙනානේ ඔන්න මූල යමකේ උද්දේශ නිर्देश කියලා බෙදුනා. ටික දුක එහෙම බෙදුනා. ඒතකොට කුසල පදයෙන් පස්සේද ඔය මූල වාරය එන්නේ. නෑ මං හිතන හැටියට අපි ඒක පොඩ්ඩක් දැනට එහෙමනම් ඔහොම නතර කරගමු. මට තේරිච්ච විදිහට මේ මූල දැන් වාර 10ක් එන්න විදිහක් නැහැ නැත්නම් කොහොමද වාර 10ක් එන්නේ? එහෙමනම් මට තේරිච්ච විදිහ තමයි අපි සමහරට පස්සේ මේ වෙනස් වෙනලා තියෙනවා. මූල යමකේ කියලා ගත්තාම ඒ මූල යමකය මේ වාර 10කට යනවා. මේ වාර 10ේ පළවෙනි වාරය තමයි මූල වාරය. එතකොට ඒ මූල වාරයේදී තමයි මේ විදිහට බෙදාගෙන යන්නේ කියන එක වගේ තමයි අද නැත්තම් මට මේක ගලප ගන්න අපහසුතාවයක් තිබුණා. හරි? අපි දැනට ඒ කියන්නේ දැනට ඔහොම නවත්තමු. අපි තව ඉස්සරහට බලමු කොහොමද ඒකේ වෙනසක් තියනවද කියලා. මට තේරිච්ච විදිහට නැත්තම් මේ ටික විස්තර කරගන්න බැරි වෙනවා. මේ ටික කොහොමද වෙන්නේ කියන එක. ඒකින්ද අපි දැනට ඔහොම නවත්තලා ඉදිරියට යන්න දැනට අපිට තේරෙනවානේ.
ඔව්. මේ අපි කරපු ටික තේරෙනවානේ. ඒ තේරෙනවා. කියන්නේ ධර්මතා හැටියට තේරෙනවා. අපි මේ ස්ට්‍රක්චර් එක තව පොඩ්ඩක් ස්ටඩි කරලා බලමු. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ගොඩක් හොඳයි. 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 ඊළඟට දැන් අපි යමු කුසල යමක කීයක් තිබුණද කුසල පදේ? මතකද? 12යි තිබුණේ. 12ක් තිබුණානේ. ඒ 12 ආවේ කොහොමද? කොහොමද ඒ 12ක් හැදුනේ? කියන්න පුළුවන්ද? හැදුනේ අර ණය ක්‍රම 4න් අන්න හරි. වැඩි කරා හරි. මේ ණය ක්‍රම 4 කියන්න පුළුවන්ද? මතකයිද? ණය ක්‍රම 4 තමයි මූල ණයයි ඔව්. මූල ණයයි ඔව්. මූලක ණයයි මූලක ණයයි කියන. ඒ මූලික ණය ණය කියන හතරයි. හරි. එතකොට ඒ එක ණය ක්‍රමයක් ගත්තොත් යමක කීයක් හම්බ වෙනවද? එක ණය ක්‍රමයකට. අපි දැන් මූල ණය ගමුකෝ. මූල ණය ගත්තොත් යමක 3යි. යමක 3. තුනක් යමක 3. අපිට මොනවද යමක 3? යමක 3 තමයි අර යමකේ අඤ්ඤමඤ්ඤ යමක. ඔව් මූල යමකය ඒක මූල යමකේ ඒක අඤ්ඤමඤ්ඤ. මූල යමකය අඤ්ඤමඤ්ඤ මූල යමකය. අන්න ඒ විදිහට තමයි ආවේ. එතකොට කුසල පදයට ආවා යමක 12ක් ඔක්කොම. මොකද ණය ක්‍රම 4ක්නේ. එක ණය ක්‍රමයකට යමක 3ක් තියෙනවා නේ. ඒකින්ද අපිට යමක 12ක් ආවා. එහෙනම් දැන් අපි ඔහොම යමක 12 අන්න මෙතනදී මේ කුසල පදය ඉවරයි. හරි? ඊළඟට දැන් අපි යනවා අකුසල පදයට. හරි? අකුසල පදයට අපි ඔන්න ඔය වගේ බෙදා ගන්නවා. එතකොට කොහොමද බෙදාගන්නේ? යේකේචි අකුසලා ධම්මා සබ්බේති අකුසල මූලාති. එතකොට කියන්න පුළුවන් මේක අපි අර මේ මූල වාරය කියන එක දැනට පොඩ්ඩක් අමතක කළා. අපිට ගිය සතියේ කතා කර විදිහටම කියන්න පුළුවන් ද කාට හරි මේ කියන්නේ මොකද්ද කියලා. මේ මොන යමකේ කුමන පුච්චාවද කියලා කියන්න පුළුවන්ද? මොන පදේද? අකුසල පදේ මූල ණයේ මූල යමකයේ අනුලෝම පුච්චා කියන එක. අන්න හරි. එතකොට අකුසල පදේ මූල ණයේ මූල ණයේ මූල යමකයේ අනුලෝම පුච්චා. අනුලෝම පුච්චාව. එතකොට බලන්න දැන් මේකේ කාන්තයක් කරන්න පුළුවන් කියන්නේ මේකේ සන්නිට්ඨානය මොකක්ද කියලා කියන්නේ. මේකේ සන්නිට්ඨානයේ මම හිතන්නේ අකුසල් සිත් 12යි. නෑ සන්නිට්ඨාන අභිදයත නෙවෙයි. සන්නිට්ඨානය අහන්නේ මම. සන්නිට්ඨානය. ඔව්. ඒවන්නේ එතකොට 13 වෙනි එක නේද? ඔව්. යේකේචි අකුසල ධම්මා. ඔව් මං අහන්නේ සන්නිට්ඨානය විතරයි ආ. ඔව් යේකේචි අකුසල ධම්මා අකුසල ධම්මා ඒකේචි අකුසල ධම්මා. ඒකේචි අකුසල ධම්මා කියන එක තමයි සන්නිට්ඨානය. එතකොට සංසේ වෙන්නේ සබ්බේතේ අකුසල මූලාති තීනේව අකුසල නෑ. ප්‍රශ්නයකට තියෙන්නේ සන්නිට්ඨානයේ සංසයයි. එතකොට ඒකේචි අකුසල ධම්මා කියන එක සන්නිට්ඨානයේ සබ්බේතේ අකුසල මූලාති කියන එක සංසය. එන්න එතකොට පුච්චාවක් හැදුනා සංසයයි සන්නිට්ඨානයයි සංසය දෙක එකතු වුණාම ඔන්න අනුලෝම පුච්චාව හැදුවා. හරි? එතකොට මේ විසර්ජනය තමයි මේ ඊට පස්සේ තියෙන්නේ. හරි? එතකොට මේ විසර්ජනයට කියනවා තීනේව අකුසල මූලානි අවශේෂෝ අකුසල ධම්මා අවශේෂා අකුසල ධම්මා න අකුසල මූලා. එතකොට දැන් මෙතන අහන්නේ එතකොට දැන් මට කියන්න යේකේචි අකුසල ධම්මා කියන එකේ සිංහල තේරුම මොකක්ද? සාමාන්‍යයෙන් මොකක්ද දෙකකින් අහන්නේ? යම් අකුසල ධර්මයෝ වෙද්ද. අන්න හරි. එතකොට යම් අකුසල ධර්මයෝ වෙද්ද කියලාම කාන්තයක්ම කියන්න උත්තරේ මොනවද යම් අකුසල ධර්මයෝ කියලා කියන්නේ මොනවද? අකුසල් සිත් 12. වෙන? චෛතසික එනවා අර 27ක් නේද? 27න් අර මේ මුල් තුන අඩු වෙන්න නෑ. සබ්බේතේ යේකේචි අකුසල ධම්මාගම අකුසල යම් වූ අකුසල ධර්මයෝ කියනකොට ඒ අකුසල් සිත් 12යි ඒ චෛතසික 27ම එනවා. හැබැයි අපි මෙතනදී අර සංසය ගලව ගන්න ඕන හින්දා අපි කියනවා මූල 3යි
අනිත් චෛසික 24යි කියලා අපි කියනවා. එහෙම. ඕකේ. හැබැයි ඒකේච අකුසල ධම්මා කියනකොටම අකුසල් සිත් 12යි චෛතසික 27යි. චෛසික 27ම එනවා. හරි? හරි. එතකොට ඔන්න ওই ටික තමයි එතකොට අභිදෙයාර්ථ. දැන් ඕකෙන් සන්නිට්ඨානෙන් තමයි අපි හැම වෙලාවෙම සංසේ හොයාගන්නේ. සංසයට උත්තරේ හොයාගන්නේ. ඒකින් අහනවා මේ ඒ සියල්ලම අකුසල මූලද කියලා. ඒ සියල්ලම අකුසල මූලද? ඒ කියපු නෑ. මොනවද අකුසල මූල වෙන්නේ? අකුසල ලෝභ දේශ මොහ විතරයි. ලෝභ දෝෂ මොහ විතරයි. එතකොට ඉතුරු ටික ඉතුරු චෛසික ටිකයි සිත් ටිකයි ඒත් අකුසල. අකුසල්. හැබැයි අකුසල මූල නෙවෙයි. අකුසල මූලනේ. ඕක තමයි විස්සච්චනේ. තීනේව අකුසල මූලානි අවශේෂා අකුසල ධම්මා න අකුසල මූලා. අවශේෂය කියන්නේ ඒ තුන ඇරුණාම අනිත්‍යව ටික අකුසල ධර්ම. හැබැයි අකුසල මුල් නෙවෙයි. හරි? හරි. දැන් මං හේමන්ත මහත්මියට යොමු වෙනවා. කියන්න මේ යේවාපන කියලා පටන් ගන්න ඒ පුච්චාව කොතනද තියෙන්නේ? මේ ස්ට්‍රක්චර් එකේ කොතනද තියෙන්නේ? අකුසල පදේ මූල වාරයේ මූල යමකේ පටිලෝම පුච්චාව. මූල යමකේ පටිලෝම පුච්චාව. හරි. එතකොට ඒකේ තියෙන සන්නිට්ඨානේ මොකද්ද? අභිදෙයාර්ථ නෙවෙයි සන්නිට්ඨාන. සන්නිට්ඨාන. සබ්බේතේ ධම්මා අකුසලාති. සන්නිට්ඨානේ ඇහුව. යේවාපන අකුසල මූලා ඒවාපන අකුසල මූලා. අන්න හරි. යේවාපන අකුසල මූලා කියන එක තමයි සන්නිට්ඨානේ. එතකොට සංසය සබ්බේතේ ධම්මා අකුසලාති. අන්න හරි. එතකොට මොකද්ද මේකෙන් මේකේ තේරුම මොකද්ද? මේකේ සාමාන්‍ය අපි අර්ථය විස්තර කරගන්නකොට සිංහලෙන් කොහොමද මේ ප්‍රශ්නේ අහන්නේ? යම් වූ අකුසල මූල වලින් මූල වූ යම් ධර්මයක් තියනවාද කියලා. ඔව් තියනවාද? ඒ සියල්ල අකුසල මූලද? නෑ. හොඳට බලලා කියන්න. ඒ සියල්ල අකුසල ද කියලා. අකුසලද? අන්න හරි. ඒ කියන්නේ යම් වූ අකුසල මූල තියනවාද? ඒ සියල්ල අකුසලද කියලා අහනවා. ඒකට අකුසල මූල අකුසලද? අකුසල මූල අකුසල. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ ආමන්තා. හරි. එතකොට මේකේ සන්නිට්ඨානේ සංසෙයි අභිදෙයාර්ථ මොනවද? මේ අකුසල මූල තුනමයි. අකුසල මූල තුනම තමයි සන්නිට්ඨානේ වෙන්නේ සංසය වෙන්නේ. අන්න ඒ වෙලාවේ තමයි උත්තරේ ලැබෙන්නේ ආමන්තා කියලා. හරි නේද ඒක? දැන් පළවෙනි යමකේ අපි කරා අකුසල පදේ. අකුසල පදේ අපි වාරය ගැන කතා නොකර හිටියොත් එහෙම මූල ණයේ මූල යමකේ තමයි අපි කතා කරේ නේද? එතකොට ඒකේ මට ඒකේ තේරුනේ නැත්තේ එතකොට අනුලෝම පුච්චාවේ සංසේ අභිදෙයාර්ථ වෙන්නේ අකුසල මුල් තුන කියන එකද? තීනේව අකුසලානි ඔව් සංසේ මේ අභිදෙයාර්ථ වෙන්නේ මේ මොකද ප්‍රශ්නේ අහන්නේ අතනදී අහන්නේ සන්නිට්ඨානේ අහන්නේ ඒකෙච්ච අකුසල ධම්මා අකුසල ධර්මියෝ වෙද්ද යම්කිසි ඒ සියල්ල අකුසල මූලද කියලා සංසයට අහන්නේ. එතකොට සංසය වෙන්නෙම අකුසල මූල ටික. හරි මට දැන් තේරුණා. හරිනේ. හරි. එතකොට සන්නිට්ඨානේ තිබ්බ ගොඩක් කොටස් වලින් කීපයයි මේ සංසයට අදාළ වුණේ. තේරුණා නේද ඒක? හොඳයි. අපි යනවා ඊළඟ එකට. කියන්න බලන්න මේ ඊළඟ යමකේ මොකද්ද කියලා මේ ශ්‍රීමති මහත්මියට පුළුවන්ද කියන්න? ඊළඟ යමකය අකුසල මූල වාරයේ මූල ණයේ ඒක මූල යමකේ. අකුසල පදයේ මූල ණයේ ඒක මූල යමකයේ සන්නිට්ඨාන සංසය අනුලෝම අනුලෝම පටිලෝම
අන්ලෝම් පුච්චාව පටලොම් පුච්චාව කියන එතකොට ඒ යමකේ නේද? හොඳයි. එතකොට දැන් මෙතන බලන්න මේ ඒක මූල යමකේ අපිට හම්බුනේ නේද? ඔව්. ඒක මූල යමකේ. එතකොට අකුසල පදේ මූල නයේ ඒක මූල යමකේ තමයි අපිට මෙතන හම්බුනේ. එතකොට දැන් බලන්න මේකේ තියෙන පදේ එතකොට මෙතන අපිට ඒ පළවෙනි අනුලෝම පුච්චාව අහලා ඒකේ සන්නිට්ඨානයයි සංසයත් කියන්න ඊට පස්සේ කියන්න ඒ සන්නිට්ඨානයටයි සංසයටයි අදාළ වෙන ධර්මතා. පුළුවන්ද කියන්න? ඉස්ලාම් ප්‍රශ්නේ කියන්න. සංසය සන්නිට්ඨානේ. පුච්චාවම කියන්නකෝ ඉස්ලාම් පුච්චාවම කියන්නකෝ. අනුලෝම පුච්චාව. අනුලෝම පුච්චාව ඒකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලේන ඒක මූලාති. ඔව් එතකොට ඒකේ සන්නිට්ඨානේ සන්නිට්ඨානේ ඒකේචි අකුසල ධම්මා සංසය සංසේ සබ්බේතේ අකුසල මූලේන ඒක මූලාති. හරි. එතකොට තේරුම කියන්න පුළුවන්ද සිංහලෙන්? යම් අකුසල ධර්මයක් ඇද්ද ඒ සියල්ල අකුසල මූල වලින් සමාන මුල් වෙද්ද සමාන මූල ඇද්ද නැත්නම් සමාන මූල වෙද්ද කියලා අහන්නේ නේද? එතකොට කියන්නකෝ අවිදේයාර්ථ සන්නිට්ඨානේ අවිදේයාර්ථ. ආපහු කියන්න සන්නිට්ඨානේ කියන්නේ ඒකේච අකුසල ධම්මා නේද? ඒකේ මොනවද අවිදේයාර්ථ? එතන අකුසල් සිත් 12යි ලෝභ ද්වේෂ මෝහ අකුසල මූල 3යි ඉතුරු චෛතසික 24යි. හරි. හරි. එතකොට සංසය සබ්බේතේ අකුසල මූලේන ඒක මූලාති. මේක ටික ට්‍රිකි. පොඩ්ඩක් හිතලා කියන්න වෙනවා. එතකොට අකුසල මම පොඩි උදව්වක් කරන්න. අකුසල මූල කිව්වම ලෝභ ද්වේෂ මෝහ වලින් එතකොට ඒක මූල වෙනවා සිත් 12යි චෛතසික 24යි. එතන පොඩි වෙනසක් තියෙනවා. මෙහෙම කියමුකෝ අපි. දැන් අපි කුසල පැත්ත කතා කරනකොට හැම කුසල සිතක්ම ගත්තොත් අවම වශයෙන් මූල කීයක් යෙදෙනවද? දෙකයි. දෙකයි. මොනවද ඒ දෙක? අලෝභ අද්වේෂ. අලෝභ අද්වේෂ කියන එක දෙනවා. මොකද අමෝහයේ දෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිත්වල හින්දානේ. අපි අකුසල ගත්තොත් එහෙම අවම වශයෙන් යෙදෙන මේ මූල කීයක් තියෙනවද? එකක් තියෙනවා මෝහ මූල සිත් දෙකේ. මෝහ මූල සිත් දෙකේ මෝහය කියලා තනියම තමයි මේ මූලයේ යෙදෙන්නේ නේද? එතකොට ඒ මූලයට තියෙනවද සමාන මූල ඇති තවත් මූල? නෑ. එහෙමනම් අපි ඒ මෝහයට කියනවා අහේතුකයි කියලා. හරි? එතකොට ඒ මූලය අහේතු. මතකද අර අහේතුක ධම්මා කියනකොට අපි ගන්නෙ නේද? ඒ වගේ එහෙම කියනවා. දැන් පුළුවන් මේක විස්තර කරන්න. එතකොට ඒ අහේතුක වූ අකුසල මූලයේ අකුසල මූල වලින් ඒක මූල නොවේ. ඒ කියන්නේ මේ මෝහ සිත් දෙකේ තියෙන මෝහ හේතුව අකුසල මූල වලින් සමාන මුල් ඇති එකක් නෙමෙයි. හරි. ඊළඟට සහේතුකං අකුසලං අකුසල මූල. ඊතුරු සිත් 10 තියෙන ඊතුරු අකුසල් සිත් 10 අකුසල මූල වලින් ඒක මූල වෙනවා. හරියටම හරි. ඒක තමයි උත්තරේ. ඒකට අහේතුකං අකුසලං කියලා කිව්වේ අර මෝහ මූල සිද්දකේ යෙදෙන මෝහයට තමයි කිව්වේ අහේතුකං අකුසලං කියලා. හරි? ඒක ඒ කියන්නේ මෝහ මූල සිද්දකේ තියෙන මෝහය කියන අහේතුක අකුසලය අකුසල මුල් වලින් ඒක මූල වෙන්නේ නැහැ. හැබැයි අකුසලයේ කියන එක අපි කිව්වා හේතුක අකුසලයේ කියලා තියෙන එක අකුසලයක් වෙනවා. නමුත් ඒක මූල වෙන්නේ නැහැ. හරි? හැබැයි සහේතුකං අකුසලං කියලා කිව්වේ එතකොට සහේතුකං අකුසලං කියන තැනදී මොනවද අපි දෙයි අර්ථ වෙන්නේ? මේ මූල දෙකක් තියෙන සිත් 10 වෙන චෛතසික චෛතසික එතන තියෙනවා එතන චෛතසික තියෙන විචිකිච්ඡාව නැහැ. ඔව් ඒක වෙන වෙනම ගත්තොත් වෙනම හොයලා ගන්න වෙනවා. නමුත් පොදුවේ ගත්තාම අපිට තේරෙනවා විතරයි තමයි නැත්තේ. අනිත් තියෙනවා නේද? විචිකිච්ඡාව හැර නේද? විචිකිච්ඡාව හැර අනිත් චෛතසික 24ම පොදුවේ ගන්න පුළුවන් නේ. ඔව් 23ම
sorry 23ම ගත්ත හැකි. 23ම ගත්ත හැකි. එතකොට ඒක අකුසල මූලයෙන් ඒක මූල වෙනවා. ඒ ටික කාට හරි පැහැදිලිද අපැහැදිලිද? තව විස්තර කරගන්න ඕනේ. උනේ කොහොමද ජයන්ත මහත්මයා? දැන් අර විචිකිච්ඡා බයින් වෙනවා 27න් 26යි. තව අර මෝහ මූල ඒ සිත් තුනත් අයින් වෙනවා. එහෙමද නෑ? එතනදී හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපිට එතන 23 නෙවෙයි මේ ශ්‍රීමති මහත්මිය. එතක එන්නේ සහේතුකං අකුසලං කිව්වහම එතන අපිට ඔක්කොම ගන්න ඕනේ. මම හිතන්නේ විචිකිච්ඡාව ඇර. හේතුවක් නෙවෙයි. මෝහ මූල සිත් දෙකේ මෝහය විතරක් ඇර 27ම ගන්න ඕන කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ විචිකිච්ඡාව හේතුවක් නෙවෙයි, මූලයක් නෙවෙයි. මූලයක් නෙවෙයි. ඒ විචිකිච්ඡාව ඇරුණාම තියෙන ඉතුරු චෛතසික 26ම ගන්න වෙනවා. ඇයි විචිකිච්ඡාව අයින් කරන්නේ? විචිකිච්ඡාව හේතුවක් නෙවෙයිනේ. හේතු වෙන්නේ ලෝභ දේශ මොහ විතරයිනේ. ඔව් sorry හරි ඔබතුමී කියන එක බොහොම හොඳයි. දැන් සහේතුකං අකුසලං කිව්වහම ඒ විචිකිච්ඡාවත් සහේතුකයි. විචිකිච්ඡාවත් සහේතුකයි. ඒකින්ද ඒ 27ම ආය ගන්න වෙනවා. ඒ 27ම ගන්න වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි මේ ස්ලයිඩ් එකට යමු. ඒ 27ම ගන්න වෙනවා. ශ්‍රීමති මහත්මියට ඒක පුළුවන් විස්තර කරන්න. ඔව් ඒක හරි. මේකයි. දැන් මේ එතන ඒ මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහ චෛතසිකේ විතරයි මේ ඒක මූල නොවෙන්නේ. අනිත් චෛතසික වලට සහේතුකයි ඒවා. එතකොට ඒක නිසා විචිකිච්ඡාව සහේතුකයි. ඒක නිසා ඒක ගන්න ඕනේ සහේතුක අකුසලං කියන ගොඩට. අකුසල මූලයනේ ඒක මූලං කියන ගොඩට ගන්න ඕනේ. ඒ විචිකිච්ඡාවටත් එක මුල් වෙනව සමාන මූල තියෙනවා. ඒ සමාන මූලය තමයි මේ විචිකිච්ඡා සිතේ යෙදෙන මෝහය. ඒ වගේ අනිත් හැම චෛතසිකයකටමත් ඒ වගේ සෑම අකුසල සිතකටත් ඒ මූලයෙන් එකම ආකාරයෙන් ප්‍රත්‍යක් ලබනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා අකුසල සිත් කියනකොට ඒ වගේ තියෙන හේතු දෙකයිනේ වැඩිම වුණොත්. එක්ක තියෙනවා ලෝභයයි මෝහයයි. එහෙම නැත්නම් ද්වේෂයයි මෝහයයි කියන මූල දෙක තියෙනවා. එහෙම නැත්නම් මෝහය තනියම තියෙනවා. දැන් ඒ වගේ වෙලාවක බලන්න අර ලෝභයයි මෝහයයි දෙක එකට තියෙනකොට ලෝභයෙන් මෝහයට ඒක මූල ගතියක් තියෙනවා. ඒ වගේම මෝහයෙන් ලෝභයටත් ඒක මූල ගතියක් සමාන මූල ඇති බවක් තියෙනවා. ඒක නිසා ඒ චෛතසික සියල්ලම එතන ගන්න වෙනවා. මේ චෛතසික 27ම ගන්න වෙනවා මේ සමාන මූල ඇති ධර්ම කියලා. චෛතසිකත් ගන්න වෙනවා, ඒ සිත් ටිකත් ගන්න වෙනවා. ඒක පැහැදිලිද ඔක්කොටම? යමුණු පිරිස් මහත්මයා ඔබතුමාට පැහැදිලිද? පැහැදිලි. හොඳයි. එතකොට පොඩි ජයන්ත මහත්තයා මම ඉස්සෙල්ලා එකත් අහන්න හිටපු එකක්. දැන් අහනකොට දැන් අකුසලං අකුසල මූලේන ඒක මූලං කියනකොට මොනවද සහේතුක අකුසලං අකුසල මූලේන ඒක මූලං. එතකොට අකුසල මුල් වලින් ඒක මූලං කියනකොට අකුසල මුල් 3 එකක් විදිහට අරගෙන අනිත් 24 දානවද? එහෙම නැත්නම් දැන් අකුසල මූලත් එකිනෙකාට මුල් වෙන හින්දා 27ම ගන්නවද කියන එක මේ 27ම ගන්නවා එතන. ඔව්. සමාන මුල් අපි අර අඤ්ඤමඤ්ඤ මූලං කියලා තියෙනව නේද? මතකද? අඤ්ඤමඤ්ඤ මූල වෙනවා කියලා. ඒක තේරෙනවා. ඔව්. එතකොට අන්‍යෝන්‍යයන්ටත් මේක මූල භාවයෙන් මේ උදව් කරන ගතියක් තියෙනවා. එතකොට ඒකම මෙතනට අපිට සලකන්න පුළුවන් මේ අකුසල මූලෙන් ඒක මූලං කිව්වහම එතකොට සමාන මූල හැටියට තමයි මේ ඒවා තෝරගන්න වෙන්නේ. හොඳයි. අපි යමු මේකේ ඒවාපන කියන එක. මොකද්ද මේ ප්‍රශ්නේ? කොහෙද මේ යමකේ කොයි විදිහටද මේ කඳුන්න ගන්න පුළුවන් අපිට ශ්‍රීමති මහත්මිය? ඒක පටිලෝම පුච්චාවේ සංසේ ඒවාපන අකුසල මූලේන මොන පටිලෝම පුච්චාවේද? එතකොට ඒක අකුසල පද මූල නයි ඒක මූල යමකේ පටිලෝම පුච්චාව. පුච්චාව. ඔව් හරි. ඒක ඒතර ඒවාපන අකුසල මූලේන ඒක මූලා කියන එක සම්නිට්ඨානය. හරි. සබ්බේතේ ධම්මා අකුසලාති කියන එක සංසය. හරි. එතකොට යම් මේ අකුසල මුල් වලින් සමාන මුල් වන සියලුම ධර්ම අකුසලද කියලා අහනවා. එතකොට සංසෙන් අහනවා ඒ සියලුම ධර්ම අකුසලද කියලා. එතකොට අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලේන ඒක මූලං. අකුසල සිත් වලින් ඒ සමුට්ඨාන රූප
අකුසල මූල වලින් ඒක මූල වෙනවා අකුසල වෙන්නේ නැහැ. අකුසලං ඒ ඊතුරු සිත් චෛතසික අකුසල මූලේන ඒක මූලං චේව අකුසලංච. අකුසලත් වෙනවා ඒක මූලත් වෙනවා. අන්න හරි. දැන් එතකොට දැන් ඔබතුමීට අර ප්‍රශ්නෙට උත්තරේ එතනත් හම්බුණා නේද? අපි එතන 27ම ගන්නවද නැත්නම් අර ටික වෙනම කරනවද කියන එකට උත්තරේ මේකෙමුත් හම්බ වෙනව නේද? මෙතන කියනවා අකුසලං නේද? අකුසලං අකුසල මූලේන ඒක මූලං කියලා කියනවා මෙතන. හරි? එතකොට මේ සියලුම දේවල් වලට සමාන මූල වෙච්ච මේ අකුසල මූල වලින් සමාන මූල ලැබෙනවා. ඊළඟට ඒ වගේම ඒ අකුසල මූලයෙන් සමාන මූල ලැබෙන අනිත් කියන්නේ සියලු අකුසලයෝ අකුසලත් වෙනවා. අකුසලං අකුසල මූලයෙන් ඒක මූලංචේව අකුසලංච. කියන්නේ ඒක තේරෙනව නේද? ඔව් චූටි ප්‍රශ්නයක් මහත්තයා. මෙතන යේවාපන අකුසල මූලේන ඒක මූලා කියනකොට අර මේ මෝහ මූල හිත් දෙකේ මෝහය අර ඉතුරු ධර්මද? යේවාපන අකුසල මූලේන ඒක මූලා කියනකොට හරි. ඔව්. මෝහ සිත් දෙකේ මෝහය ඇර ඉතුරු ධර්ම තමයි යහන්නේ. හරි. ඔබතුමිය හරි. ඒවාපන්න අකුසල මූලයෙන් ඒක මූලා වෙන්නේ අර මෝහසිතේ මෝහය කියන එක මේ අකුසල මූලයෙන් ඒක මූල වෙන්නේ නැහනේ. සිත් දෙකේම. සිත් දෙකේම. ඒ සිත් දෙකේම තියෙන මෝහය අයින් කරන්න වෙනවා. ඒ අයින් කරලා තියෙන ඉතුරු ටික තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට සිත් ගත්තොත් එහෙම 12යි චෛතසික ධර්මත් 27යි. හැබැයි 27 කියලා ගත්තට අර අනිත් තැන් වල තියෙන මෝහය තමයි 27ට අයිති වෙන්නේ. එතකොට අර මෝහසිතේ තියෙන මෝහය එතනට අයිති වෙන්නේ නැහැ. හරි. ඒක බොහොම හොඳයි. එතකොට සන්නිට්ඨානය වෙන්නේ මෝහසිත දෙකේ මෝහය ඇර ඉතිරි සිත් චෛතසික 27යි සිත් 12යි තමයි. එතන අකුසල සිත් 12යි තමයි අකුසල මූලයෙන් ඒක මූලා කියලා ගන්න. ඒ ඔක්කොම අකුසලද කියලානේ අහන්නේ. ඒ වගේම ඊටත් අමතරව තියෙනවා අකුසල් සිත් එක්ක ඇති වෙන චිත්තජ රූප. ඒවත් මේ අකුසල් මුල් වලින් සමාන මූල ඇති දෙයක් හැටියට අපි දන්නවා. අපි අර කුසල සමුට්ඨාන රූප කියන තැනත් කතා කරන්නේ. ඉතින් ඒ විදිහටම හිතන්න අකුසල සමුට්ඨාන රූප කියන එකත් අකුසල මූලයෙන් ඒක මූල වෙනවා. හැබැයි ඒක අකුසලයක් වෙන්නේ නැහැ. රූපයක් කවදාවත් කුසලයක්වත් අකුසලයක්වත් වෙන්නේ නැහැ. ඒක අභ්‍යාකතයි. එතකොට මෙතන ඉතුරු කියන්නේ අකුසලයෝ අකුසල මූලෙන් ඒක මූලත් වෙනවා අකුසලයක් වෙනවා කියලා කියනවා. එතකොට මෙතනත් අකුසලං කියලා ගන්නකොට අපි අර සන්නිට්ඨානයේ ගත්ත අකුසල කියන ටික තමයි මෙතනත් මේ අකුසල වෙන්නේ. කියන්නේ මෙතනත් නෑ මේ අකුසලං කියන තැනත් නැහැ. මෝහ මූල සිත් දෙකේ මෝහය මෙතනත් නැහැ. අපි පොඩ්ඩක් යමු ඔතනට යමු. මම හිතා 44 වගේ තිබුණේ මට මතක හැටියට. අන්න හරි. හරි. මෙතනද ඒක මූලයකනේ. යන්න හරි මේක බලන්න. හරි මේකේ අකුසල පදේ ඒක මූලය යමකේ සන්නිට්ඨානි උනේ ඒකේච්ච අකුසල ධම්මා සංසියුනේ සබ්බේති අකුසල මූලේන ඒක මූලාති කියලා කිව්වේ. එතකොට අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූලං. සහේතුකං අකුසලං අකුසල මූලේන ඒක මූලං. ඊළඟට පටිලෝම පුච්චාවේදී යේවාපන අකුසල මූලේන ඒක මූලා සබ්බේති ධම්මා අකුසලාති වෙන්න ඕනේ මෙතන. එතකොට අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලේන ඒක මූලං න අකුසලං. අකුසලං අකුසල මූලේන ඒක මූලං චේව අකුසලංච කියලා අපි උත්තරේ දුන්නා. දැන් බලමු මේකේ අභිධේයාර්ථ කොහොමද හොයලා තින්නේ කියලා. බලන්න මේක හරිද නැද්ද දන්නේ නැහැ. මම අතට මේක බැලුවේ නැහැ. අපි දැන් බලමු. අනුලෝම පුච්චාවේ සන්නිට්ඨානයේ උනේ යේකේච අකුසල ධම්මා කියවම අකුසල් සිත් 12යි. මෙතෙන්දී වෙන් කරලා අරන් තියෙන මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි. මෝහ මූල සිත් දෙකේ මෝහයයි වෙනම අරන් තියෙනවා. එතකොට සංසයට එන්නේ මෙන්න මේ කොටස් වලින් මොනවද ඒක මූලයෙන්
මේ ධර්ම වලින් ඒක මූල වෙන්නේ මෝහ මුල් සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි අකුසල් සිත් 12යි. ඒක හරි අපිටත් ආවා එහෙම නේද? ඊට පස්සේ පටිලෝම පුච්චාවට එනකොට සන්නිට්ඨානය වෙන්නේ. මොකද එතකොට වෙන්නේ? යේකේචි අකුසල මූලේන ඒක මූලාදම්. ඒක මූලා. එතකොට මොනවද වෙන්නේ? අකුසල් සිත් 12යි, චෛතසික 27යි, චිත්තජ රූප 17යි. මේ චිත්තජ රූප ඇති වෙන්නේ පංචවෝකාර භූමියේ ඒ සිත උපදින වෙලාවේ. හැබැයි මෙතන හරියටම සඳහන් කරලා නැහැ මේ මෙතනට ඇත්තටම එන්නේ නැහැ මෝහ මූල සිද්දකේ මෝහය එන්නේ නැහැ මෙතනට. මොකද ඒකට හේතුව තමයි මෙතන අහන්නේ ඒවාපන්න අකුසල මූලේන ඒක මූලා. ඒවාපන්න අකුසල මූලයෙන් ඒක මූලා කියනකොට ඒ මෝහ මූල සිද්දකේ මෝහය ඇර තමයි අපිට කතා කරන්න වෙන්නේ. මේක සන්නිට්ඨානයනේ. එතකොට මේ සන්නිට්ඨානයට අඩංගු දේවල් වලින් තමයි අපි උත්තරේ හොයන්න ඕනේ. එහෙමනම් අපිට මෙතනදී මේක එන්න ඕනේ. මේක ඇත්තටම copy paste. හරි. මේක තේරුණාද? ඒ සම්නිට්ඨානේ හදාගත්ත හැටි තේරුණාද? ඒ අපි කතා කරපු එක නේද මහත්තයා? ඔව් අපි කතා කරපු එක. මොකද මේ අපිට ඒකේ තේරුම තමයි යේවාපන අකුසල මූලේන ඒක මූලා. එතකොට ඒ සම්නිට්ඨානෙට ගන්න ඕනේ ඒක සුද්ධ කරලා ගන්න ඕනේ. සම්නිට්ඨානෙට එතකොට මේ මෝහ මූල සිද්දකේ මොහය එන්නේ නැහැ. ඒක හැර චෛතසික 27යි චිත්තජ රූප මෙච්චරයි. එතකොට අහන්නේ සබ්බේතේ ධම්මා අකුසලාති කියලා නේද අහන්නේ? අනේ ඔව්නේ සබ්බේතේ ධම්මා අකුසලාති කියලා. එතකොට උත්තරේට එන්නේ මොකද්ද? මේ චිත්තජ රූපේ එන්නේ මේ උඩ දෙක මෙතනට එනවා. ඒක තේරුණා නේද? දැන් බලන්න අපි සම්නිට්ඨානෙම තමයි කොටසක් සංසයට අරන් තියෙන්නේ. මේ මං හිතන එක තේරෙන්නේ නැති කියලා. තේරුණාද ඒක හැමෝටම? කාට හරි තේරුන්නේ නැද්ද? එතකොට ජයන්ත මහත්මයා ඒකට චිත්තජ රූප ඇවිත් තියෙනවා. කොයිකටද? දැන් පටිලෝමයකට. පටිලෝමේ මොකටද ඇවිල්ලා තියෙන්නේ? පටිලෝමේ කැලි දෙක සම්නිට්ඨානෙට. ඔව්. ඔව්. එතකොට අනුලෝමයකට චිත්තජ රූප එන්නේ නැහැ. එහෙම නේද සම්නිට්ඨානයට? ඒක අපි යන්නේ ප්‍රශ්නෙට ගිහිල්ලා බලන්න ඕනේ. ප්‍රශ්නේ දැන් අපි බලන්නේ 14 නේද? 14 නේ බලන්නේ. 13ද බලන්නේ? ඒකේ අකුසල මූලනේ ඒක 14 බලන්න. 14 බලන්න. හරි. බලන්න. එතකොට 14 බලන්න ප්‍රශ්නේ බලන්නකො පළවෙනිම අහන අනුලෝමය අහන්නේ යේකේචි අකුසලා ධම්මා. එතකොට අකුසල ධර්ම කියන ගොඩට රූප එනවද? චිරශ්‍රී මහත්මිය රූප ගන්න පුළුවන්ද අකුසල ධර්මයක් හැටියට? නෑ බෑනේ. බෑ. ඒක තමයි එතන ආවේ නැත්තේ. හරි? ඒක තමයි යේකේචි අකුසලා ධම්මා කියන තැනට රූප ඇවිල්ලා නැත්තේ. සම්නිට්ඨාන. හරි? එතකොට මෙතන ඊළඟ ප්‍රශ්නය අපි පටිලෝමේ බලනකොට අහන්නේ යේවාපන අකුසල මූලේන ඒක මූලා. අකුසල් මුල් වලින් සමාන මූල ඇති මොනවද ධර්ම? එතනට එනවා අකුසල සමුට්ඨාන රූපත් එනවා. ඒකයි. ඒ කියන්නේ අර අපි අර හේතු ප්‍රත්‍යයෙන් අපි එදත් කතා කරේ කුසල මූල වලිමුත් ඒ කුසල් සිත් පහළ වෙනකොට චිත්තජ රූප ඇති වෙනකොට ඒ චිත්තජ රූප වලට අර කුසල් මුල් වලින් සමාන ප්‍රත්‍යක් ලැබෙනවා. ඉතින් ඒකින්ද තමයි අපි මේ විදිහට ගත්තේ. ඒ වගේම තමයි මෙතන ගන්නකොටත් ගන්න වෙන්නේ චිත්තජ රූපත් මේ අකුසල් මුල් වලින් ඒක මූල වෙන ධර්මයක්. හැබැයි ඒවා අකුසල් වෙන්නේ නැහැ. ඒක අකුසල් වෙන්නේ නැති නිසා සංසයට එන්නේ නැහැ. සංසේ අහන්නේ අකුසලද කියලානේ අහන්නේ. අහන්නේ බලන්න සංසේ අහන්නේ යේවාපන අකුසල මූලින් ඒක මූලා සබ්බේති ධම්මා අකුසලාති. එතකොට සංසය එන්න ඕනේ අකුසල ධර්ම විතරයි. එහෙමනම් එතන රූපයක් එන්න බෑ. සංසයට රූපයක් එන්න බෑ. හැබැයි
සන්නිට්ඨානය ගත්තොත් ඒවාපන අකුසල මූලයෙන් ඒක මූලා කියලා ගත්තොත් රූපත් වෙනවා. මොකද රූපත් සමාන මූල ඇතුව ඇති වෙන ධර්මයක් හින්දා. ඒක පැහැදිලිද දැන්? ඔව් පැහැදිලි වුණා ජයන්ත මහත්මයා බොහොම පිං. හොඳයි. බොහොම පිං. හොඳයි. තෙරුවන් සරණයි. එහෙමනම් අපි යනවා ඊළඟට. අපි යනවා ගැමුණු මහත්මයාට. ගැමුණු මහත්මයාට කියන්න පුළුවන්ද මේ 15 කියන ප්‍රශ්නේ මොකක්ද කියලා? කොහෙද තියෙන්නේ? ස්ට්‍රක්චර් එකේ. අද අපි ප්‍රශ්න නැවත කියන්න සර්. ඒකේ අපි ඇහුවේ 15 වෙනි ප්‍රශ්නය කියන එක මොන යමකේද කියලා කියන්න පුළුවන්ද? මොන පදේ කොයි විදිහටද මේ මෙතනට අපි ආවේ කියලා කියන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න. හරි. අකුසල පදේ ඔව්. මූල ණයේ ඔව්. ඒක මූල යමකේ නෑ. මේ මෙතන මොකක්ද තියෙන්නේ මේ? පේනවද මගේ කර්ස් එක? ඔව් 15 වෙනි. 15 වෙනි. හරි. අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අඤ්ඤමඤ්ඤ මූල යමකය. එතකොට මේ පළවෙනියට තියෙන ඒකේච කියලා පටන් ගන්න තැන ඉඳන් මෙතනට යනකම් මොකද තියෙන්නේ? ඒ අඤ්ඤමඤ්ඤ මූල යමකේ මොන පුච්චාවද? අනුලෝම පුච්චාව. අනුලෝම පුච්චාව. එතකොට ඒකේ පුච්චාව කියලා අපිට සන්නිට්ඨානේ සංසේ දෙකත් වෙන් කරලා කියනවද? ඒකේචි අකුසල මූලේන ඒක මූල ධම්මා. ඒ තමයි සන්නිට්ඨානේ. ඔව්. සංසේ ඇවිල්ලා සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල. මූල කියන එකද මූලා කියන එක තමයි ප්‍රශ්නේ නේද? එතකොට මේකේ තේරුම මොකද්ද? මේ සන්නිට්ඨානේ තේරුම මොකද්ද? යම් කිසි අකුසල මූලෙන් එක මූල කියන්නේ යම් කිසි අකුසලයක් අකුසල කියන ඒවා එක මුල්ලකින් ඇති වෙනවද කියලා. ඔව් එතනද කියන්නේ යම් කිසි අකුසල මූල වලින් අකුසල මූලයෙන් සමාන මූල ඇති ධර්ම වේද ඒ සියල්ල අකුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා අහන්නේ. හරි? හරි. එතකොට අපි දන්නවා මේ අඤ්ඤමඤ්ඤ මුල් වෙන්නෙම මොනවද? අඤ්ඤමඤ්ඤ මුල් වෙන්නේ මේ අලෝභ දෝෂ කියන්නේ නෑ මෙතනදී අපි අකුසල ගැන කතා කරන්නේ. එතකොට වෙන්නේ මොනවද? ලෝභ දෝෂ මෝහ. ලෝභ දෝෂ මෝහ කියන මූල තුන පමණමයි මේ අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. ඒවත් ඇත්තටම මේ අකුසල මුල් වලින්ම තමයි අඤ්ඤමඤ්ඤ මුල් වෙන්නේ. හරි? එතකොට දැන් මෙතනදී උත්තරේ බලන්න. දැන් එතකොට අපිට දැන් තව විදිහකට අපි කියමුකෝ. දැන් මේකේ සන්නිට්ඨානේ අභිදෙය්‍යාර්ථ මොනවාද? අකුසල මූලේන ඒක මූලා ධම්මා කියනකොට මොනවද මේකට එන අභිදෙය්‍යාර්ථ? සන්නිට්ඨානේදී අකුසල් සිත් 12යි. ඔව්. අකුසල් මුල් 3 හැර චෛතසික 24යි. වෙන? පංචෝකාර භූමි ඉපදනා කල්හි අකුසල් සිත් 12යි. නෑ. ඔව් sorry හරි. මේ අකුසල මූලෙන් ඒක මූල වෙන ධර්ම එනකොට ඔව් හරි. එතකොට චිත්තජ රූප නේද? අකුසල සමුට්ඨාන රූප නේද කිව්වේ? චිත්තජ රූප 17. 17 හැබැයි චෛතසික කියනකොට පොඩි වෙනසක් තිබුණා. කියන්න පුළුවන් දාපෝ චෛතසික පැත්තෙන් කියන්න පුළුවන් මේ අකුසල මූල වලින් ඒක මූල වන චෛතසික මොනවද කියලා? චෛතසික 27ක්. චෛතසික 27යි. හැබැයි පොඩි වෙනසකුත් අපිට ඒක එකතු කරන්න වෙන. මොනවා ඇරද? මෝහ මූල සිත් දෙකේ මෝහය ඇර. අන්න හරි. ඒතකොට මෝහ මූල සිත් දෙකේ මෝහය ඇර අකුසල චෛතසික 27යි. හරි? ඊට පස්සේ අකුසල් සිත් ගත්තාම අකුසල් සිත් 12යි. ඊට පස්සේ අකුසල සමුට්ඨාන රූප 17යි. කියන ටික ගත්තාම මේ අකුසල් මුල් වලින් ඒක මූල වෙන ධර්ම තමයි ඒ ටික. ඔන්න එතන සන්නිට්ඨානේ අපි හොයාගත්තා. හරි? ඊට පස්සේ මෙතන අහනවා සබ්බේතී අකුසල මූලින අඤ්ඤමඤ්ඤ මූලාති කියනකොට අපිට එතකොට ගන්න වෙන්නේ අර චෛතසික ධර්ම වලින් අපි කියවනේ මෝහ මූල සිතේ
සිත් දෙකේ මෝහය ඇර ඉතුරු චෛතසික 27 කියලා. එතකොට ඒ 27 තියෙන ලෝභ දෝෂ මෝහ තුන තමයි මෙතන අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. හරි? එතකොට දැන් මෙතන උත්තරේ කියනවා මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච. දැන් බලන්න මේ අකුසල මූල් තුන ගත්තාම අපි මේ කතා කරමු මේ සම්නිත්‍රාණයට අයිති අකුසල මූල් තුන ගත්තාම ඒ තුන අකුසල් මුල් වෙනවා. ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඒක මූල වෙන්නේ මොන වගේද? ඒ අකුසල මුල් වලින්ම තමයි ඒක මූල වෙන්නේ. ඒ කියන්නේ අලෝභ දෝෂ අමෝහ කියලා ගත්තොත් එහෙම ලෝභ දෝෂ මෝහ කියලා ගත්තාම ලෝභය මෝහයට ඒ වගේම මෝහය ලෝභයට ඊට පස්සේ හැබැයි මෙතනදී අඤ්ඤමඤ්ඤ මූලani කිව්වහම ඒ ඇති වෙන හිත් ගැන බලන්න වෙනවා. අපිට කියන්න බෑ ලෝභයේ ද්වේෂයට අඤ්ඤමඤ්ඤ මූල වෙනවා කියලා කියන්න බෑ. මේක පොදුවේ කියලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු chart එකට ගිහිල්ලා අපි කරලා තියනවාද කියලා. මේ 47 48 අඤ්ඤමඤ්ඤ මූල යමකේ. හරි? දැන් මෙතන කියනවා යේකේච අකුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති. මූලානියාන ඒකතෝ uppajjanti අකුසල මූලාන්ති ඒක මූලාන් අකුසල මූලා ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච. අවශේෂෝ අකුසල මූල සහජාතා ධම්මා. අකුසල මූලේන ඒක මූලා නච අඤ්ඤමඤ්ඤ මූලා. ඒතකොට අනිත් ටික ගත්තාම මේක බලමු අපි මේවා දීලා තියෙනවද කියලා. ඔන්න තියෙනවා. පොඩ්ඩක් උඩට යන්න බලන්න. හරි. දැන් බලන්න අනුලෝමයේ ගත්තාම මොනවද ඒක මූලෙන් අපේ ප්‍රශ්නේ බැලුවොත් එහෙම අපිට යන්නේ යේකේචි අකුසල මූලේන ඒක මූල ධම්මා. යේකේචි අකුසල මූලේන ඒක මූල ධම්මා. මොනවද? ඒ තමයි අකුසල් සිත් 12යි. අකුසල් මුල් තුන මෙතන නෑ. මෙතන මේ ඇත්තටම අපි ඒ දවස්වල වැඩි බැලුවෙත් නෑනේ. අකුසල් මුල් 3යි දැන් මට වැඩ කරන්න නැත්තේ. දන්න දක්ම දාන්න බෑනේ මට. අකුසල් මුල් 3 සහ කියලා කොහේ හරි තියෙනවද තැනක්? නෑ අපි දාමු එහෙම. ප්ලස් එකක් දාමු ප්ලස් එකක් දාගන්න බෑනේ මට. මේකේ මේ මං හිතන්නේ මේ වැඩ කරන්නේ ඔන්න ඕක තමයි එන්නේ ප්ලස් එක දැම්මා. හරි. මං කමාවක් දාන්නම් බලන්න. ලයන්නක් හදන කමාව දානකොට. හරි. කොහොම හරි තේරුම් ගන්න මේ අකුසල් මුල් 3යි ඉතිරි 24ක් වෙනවා චෛතසික. හරි. කොම් 27යි. අපි දාමු. ඔව්. ඒක තේරෙනවනේ. එතකොට මෝහ මූල දැන් මෙහෙම මේක මේ පැටල මෙහෙම ලියා ගමු අපි මේක ලියා ගන්න. සන්නිඨානයේට එන්නේ මොනවද? අඤ්ඤමඤ්ඤ මූල යමකේ එන්නේ සන්නිඨානයේ ගත්තාම ඔන්න අපි යමු මෙතනට. 15 වෙනි එක නෑ බලන්නේ නේද? එතකොට බලන්න යේකේචි අකුසල මූලේන ඒක මූලා ධම්මා. ලියන්න බලන්න මේ නීතා මහත්මිය මේකේ අභිධේයාර්ථ ලියන්නකෝ. ලියලා කියන්නකෝ. මොනවද කියලා? යේකේචි අකුසල මූලේන ඒක මූලා ධම්මා. අකුසල් මූල වලින් සමාන මූල ඇති ධර්මය මොනවද කියලා කියන්න පුළුවන් නම් ඒත් කමන්නේ. අකුසල් මූල වලින් සමාන මූල ධර්ම කියන්න. අකුසල් සිත් 12යි. ඔව්. චෛතසික 27යි. ලෝභ දේශ මොහ එකතු කිරීම අනිත් චෛතසික ඉතිරි 24. හරි. තවත් තියෙනවා. තව පොඩ්ඩක් ඒක හරි ගස්සන්න ඕනේ. මොකද එතකොට මෝහ මූල සිත්
සිද්දකේ තියෙන මෝහය ගැන මොකද කියන්නේ? ඒක මූල ධර්මද? මෝහ මූල සිද්දයකට නැති වුණාට අනිත් ඒවාට තියෙන හින්දා තියෙනවා. ඔව් එතෙන්දී හැබැයි කියන්න ඕනේ අපි මෝහ මූල සිද්දකේ මෝහය ඇර ඉතිරි අකුසල චෛතසික ධර්ම තමයි අර මුල් 3යි 24යි. හරි නේද? ඊට පස්සේ තව තියෙන රූපත් තියෙනවානේ. අකුසල් මුල් වලින් ඒක මූල වෙන මොනවද තියෙන්නේ? අකුසල සමුට්ඨාන රූප. අපිට ඒක 17ක් කියලා ගන්න පුළුවන් නේ. 17ක්. අන්න ඒක තමයි සන්නිට්ඨානෙ. හරි තේරුණා නේද ඒක? ඊට පස්සේ දැන් කියන්න සංසයට මොකද්ද අයිති වෙන්නේ? ඔය කියපු ටිකේ මොනවද සංසයට අයිති වෙන්නේ? සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති කියලා අහන්නේ. එතකොට මොනවද සංසයට අයිති වෙන්නේ? ඒ හැම අකුසල මූල ඒවා ඔක්කොම අයිති වෙනවා. අකුසල මූල තුන තමයි අයිති වෙන්නේ අඤ්ඤමඤ්ඤ මූල කියලා නේ. හරි. හැබැයි මෙතන බලන්න මෙතන හොඳ විස්තරයක් කියනවා මේ ඒකතෝ uppajjanti කියලා. ඒක හරිම වැදගත්. මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි. මේක ඇත්තටම හරිම හොඳ තැනක් අපිට මේ ඇයි මේ ඒකතෝ uppajjanti කියලා විස්තර කරලා තියෙන්නේ කියන එක. මොකද දන්නවද එතන? එකට උපදිනකොට යම්කිසි මුල් තියෙනවද ඒවා එකට උපදිනකොට ඒවා අකුසල මුල් වෙනවා. ඒ මෙහෙමයි. ඒ අකුසල මුල් කියන ඒවා එකට උපදිනකොට ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට අර අපි කිව්වර තුනම නෙවෙයි එතකොට මෙතන ගන්නෙ. ඒ තුනම එකපාර ගන්න ඕනේ. මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි. එතකොට ඒ අපි හිතුවොත් දැන් ලෝභසිත ඇති වෙනකොට ලෝභයයි මෝහයයි කියන දෙක තමයි මේ ඒකතෝ uppajjanti කියන්නේ. හරි අන්න ඒක අකුසල් මුලුත් වෙනවා ඒ කියන්නේ අකුසල් මුල් වලින් ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ද්වේෂසිත ඇති වෙනකොට ද්වේෂයයි මෝහයයි කියන දෙක එකට උපදිනවා. ඒවා අකුසල මුල් වලින් ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඒකයි මෙතන කියන්නේ. ඒක පැහැදිලිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේ පිළිබඳව? හරි. ඒතකොට දැන් අපි මුල් ටික අයින් කරා. ඊට පස්සේ අවශේෂ ඒ ටික අයින් කරාම අවශේෂ මොනවද? අවශේෂ අකුසල මූල සහජාත ධම්ම තමයි එතකොට අකුසල් සිත් 12යි ඒ ඉතිරි චෛතසික 27යි ගත්තාම ඒ වගේම රූප ටික ගත්තාම අකුසල සමුට්ඨාන රූප ටික ගත්තාම අකුසල මූලෙන් ඒක මූල වෙනවා. හැබැයි ඒවා අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. දැන් පළවෙනි කොටසේ උත්තරේ ඒකයි. අර මූල කියන ඒවා එකට උපදින අවස්ථාවේදී ඒ මූල අකුසල මූල වලින් ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඉතිරි අකුසල මූල සහජාත ධර්ම කියන මේ සිත් 12ත් චෛතසික 27ත්. එතකොට අපි එතෙන්දී අර මෝහ මූල මේකේ ගන්නෙ නැහැ නේද? මෝහ මූල සිතේ මෝහය අරනේ කතා කරන්නේ. එතකොට ඒ ධර්ම ටික ඒ වගේම රූප 17 කියන එක චිත්තජ රූප ටිකත් අකුසල මුල් වලින් ඒක මූල වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ අහන්නේ අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලානේ අහන්නේ මේ මුලින්ම අහනකොට මේ අනුලෝමේ අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. හරි. ඒව හැබැයි අකුසල මුල් වලින් ඒක මූල වෙනවා. අඤ්ඤමඤ්ඤ මූල තමයි වෙන්නේ නැත්තේ. ඊළඟට ඔන්න යනවා අපි පටිලෝම පුච්චාවට. එතනදී පටිලෝම පුච්චාව පුළුවන්ද කියන්න ලක්ෂ්මී මහත්මියට? පටිලෝම පුච්චාව ඒවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා සබ්බේතේ ධම්මා අකුසලාති. හරි. එතකොට අපිට කියන්න ඕකේ තේරුම මොකද්ද? සිංහල තේරුම මොකද්ද? ඊට පස්සේ අභිධේය අර්ථත් කියන්න. සන්නිඨානේ සංසේ. මේකේ තියෙන්නේ ඒවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. ඒ කියන්නේ යම් කිසි අකුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙන ධර්ම ඒවා අකුසලද කියලා. ඔව්.
එතකොට මොනවද අඤ්ඤමඤ්ඤ මූල වෙන අකුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙන ධර්ම මොනවද? ඒ කියන්නේ සම්නිට්ඨානයේ අභිදේයාර්ථ මොනවද? සම්නිට්ඨානේ අභිධේයාර්ථ වෙනුනේ අකුසල මුල් තියෙනවනේ 3ක්. ඔව්. එතකොට අලෝභ දෝෂ මෝහ 3යි. එතකොට අපි එතනත් කියන්න ඕනේ මං හිතන්නේ අර එකට උපදින අවස්ථාවේදී යෙදෙන අකුසල් මුල් තමයි මේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. හරි. එතකොට ඒ සියල්ල අකුසලද කියලා අහනවා. ඔව්. ඔව් ඒ සියල්ල අකුසලයි. මොකද ඒ සියල්ල කියලා ගත්තාම අර ලෝභ දෝෂ මෝහ කියන ටික තමයි ගන්න වෙන්නේ නේ. ඔව්. ඒ මූල අන්න හරි. එතකොට අපල නෑ අර මේ එතෙන්ට අර කියන්නේ අඤ්ඤමඤ්ඤ නොවන එකක් මෙතෙන්ට මේ කියන්න හේතුවක් වෙලා නෑ නේද? නෑ. එතකොට දැන් මේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා කියනකොට අයිති වෙන මුල් මොනවද? අන්න ඒක තමයි එතෙන්දි ගන්න වෙනවා මේ අර 10 වෙනම ගන්න වෙනවා. අන්න ඒකයි. එතකොට අපිට මේ මෝහ මූල සිතේ මෝහය අතහැරලා තමයි අනිත් මුල් ගැන තමයි එකට උපදින අවස්ථාවේදී කතා කරන්න වෙන්නේ. අන්න එහෙම වෙනකොට ඒවා අකුසල වෙනවා. හරි නේද ඒක? හරි. හරි. ඒත් අපි බලමු මේකට මහත්තයා අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා කිව්වම ලෝභ දේශ මොහ තුන නේද එන්නේ? ලෝභ දේශ මොහ තුන තමයි. හැබැයි මෙහෙමනේ. දැන් අකුසල මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැනේ මෝහ සිතේ තියෙන මෝහය. ඔව් ඒක හරි. ඒක හරි. ඔව් මෙතෙන්ද සිත් ඇතුළත් වෙන්නේ නැහැනේ. සිත් ඇතුළත් වෙන්නේ නැහැ. මුල් විතරමයි ඇතුළත් වෙන්නේ. අකුසල් මුල් විතරමයි. ඒවත් අර එකට උපදිනකොට ඇති වෙන අකුසල් මුල් ටික තමයි ගන්න. ඒ කියන්නේ ලෝභයයි දෝෂයයි ඒ වගේම ලෝභයයි මෝහයයි ද්වේෂයයි මෝහයයි කියන තුනේ පොදුවේ ගත්තාම මුල් තුන නෙන්නේ. මේ ඒවා මේ අකුසල වෙනවා. ඔව් කියලා කියන්න වෙනවා. මුල් ටික අකුසලමයි. හොඳයි. ඒක පැහැදිලි නේද? එතනත් එතකොට මේ සම්නිට්ඨාණයට ලියන්න වෙනව නේද මෝහ මූල සිද්දකේ මෝහය හැර අන්න හරි. අකුසල් මූල තුන කියලා. අන්න හරි. එහෙම තමයි කියන්නේ. එතකොට ඒක තමයි මේ සබ්බේතේ ධම්මා අකුසලාති කියලා කිව්වහම මේ අපි අර සම්නිට්ඨාණයට කියපු අභිදේයාර්ථ ටිකම තමයි සංසී අභිදේයාර්ථ වෙන්නේ. එහෙම වෙච්ච වෙලාවකට තමයි මේ ආමන්තා කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුණා නේද? හොඳයි. අපි යනවා ඊළඟ එකට 16ට. කවුරු හරි මොකද ඇහුවද? නෑනේ. නෑ මම තේරුණා කියලා කිව්වේ. හොඳයි. එතකොට දැන් ඔන්න අපි යනවා 16ට. අපි මේ කාටද බාර දෙන්නේ? කවුද මෙච්චර වෙලා වැඩි සද්දයක් කරේ නැත්තේ? අපි බලමු. අපි බාර දෙමු චිරශ්‍රී මහත්මියට. චිරශ්‍රී මහත්මියට කියන්න පුළුවන්ද මේ යමකේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද ඉස්සෙල්ලාම? මේ ප්‍රශ්න දිහා බලලා කියන්න පුළුවන්ද මේ මොන යමකේ ගැනද අපි කතා කරන්නේ කියලා? ඒ යමකය අකුසල ධම්මා මූලනයේ මූල අකුසල මූලානි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මෙහෙම අකුසල පදේ හරි ඔව් අකුසල ධම්මේ මූලනයේ අකුසල පදේ කියලා අපි ගන්න අකුසල පදේ අකුසල පදේ පොඩ්ඩක් ඉදමන්ඩියා අකුසල පදේ මොන ණයද මෙන්න මෙතන තියෙන මේ මොන ණයද කියලා නේ? ඔව්. මොන ණයද මෙතන තියෙන්නේ? 16 කීචි අකුසල ධම්මා තේ. පේනවද මගේ කර්සර් එක? කොච්චරද? පේනවද දැන්? නෑ ඔබතුමයි කර්සර් එක නම් පේන්නේ නැහැ. ජේකේචි 16 ඇවිල්ලා ජේකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලානි කියන එකනේ. මූලාති කියන එක. එතකොට මොන යමකේද කියලා මම මේ ඇහුවේ. අකුසල පදේ මොන යමකේද මේ? මොන ණයේ මොන යමකේද? අකුසල පදේ දැන් අපි පොඩ්ඩක්
ප්‍රශ්නේ දිහා බැලුවම අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මොන ණයද කියලා. සමාවෙන් ජයන්ත මහත්මයා හරි, දැන් අපි කියන්න. කරේ අකුසල ධර්ම මූල ණයේ නෑ. අපි කරේ මූල ණය කරේ. දැන් මූල ණය එන්න ඕනේ. හරි. එතකොට අකුසල පදේ මූල ණයේ මොන යමකේද මේ? ණයේ පළවෙනි යමකේ. මොන පළවෙනි යමකේ. ඒ මොකද්ද කියන්නේ පළවෙනි මූල යමකේ. හරි. මූල යමකය. කොහොම හොඳයි. මේක තමයි කියන්න ඕනේ. එතකොට අකුසල පදේ මූල ණයේ මූල යමකේ තමයි මේක. හරි. එතකොට කියන්න පුළුවන්ද ඊළඟ යමකේ මොකක්ද කියලා නම් වශයෙන් කොහොමද කියන්නේ? අකුසල පදේ මූල ණයේ මොන යමකේද ඊළඟට අපිට හම්බෙන්නේ? දැන් මේක අකුසල පදේ මූල ණයේ මූල යමකේ. හරි? එතකොට ඊළඟ යමකේ මොකද්ද? අකුසල පදේ මූල ණයේ මොන යමකේද ඊළඟට හම්බෙන්නේ? ඊට පස්සේ අපිට එක පදයකට යමක තුනක් හම්බ වෙනවනේ නේද? ඔව්. ඒක ඇවිල්ලා මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ යමකය. හරි. එතකොට දැන් මේ කිව්වේ අකුසල පදේ මූල ණයේ මූල යමකේ. හරි? එතකොට ඊළඟට හම්බෙන්නේ මොකද්ද අපිට? ඒක මූල ණය. ඒ මුලින්ම කියන්නේ අකුසල පදේ ඔව් මූල ණයේ ඒක මූල යමකය. ඒක මූල යමකේ. ඊට පස්සේ හම්බෙන්නේ ඒක අකුසල් පදේ මූල ණයේ අඤ්ඤමඤ්ඤ යමකය. අඤ්ඤමඤ්ඤ මූල නමක. අඤ්ඤමඤ්ඤ මූල යමකය. හොඳයි. අන්න ඒ විදිහට අපි පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක ඔලුවට දාගමු. හරි? හොඳයි. දැන් ඔබතුමිය කියන්න චිරස් මහත්මිය දැන් මේකේ අනුලෝම පුච්ඡාව කියන්නේ. අනුලෝම පුච්ඡාවේ තියෙන්නේ අනුලෝම පුච්ඡාව කියන්නේ. ඔව් මම පාලියෙන් කියන්නේ. ජේකේචි අකුසල ධම්මා සබ්බේ. නෑ මං කිව්වේ මොකද්ද අනුලෝම පුච්ඡාව කියන්න කියලා. පුච්ඡාව කොටස් දෙකකින් යුක්තයි. සම්නිට්ඨානීය සංසය. සම්නිට්ඨානයයි සංසයයි. ඔව් අනුලෝම පුච්ඡාව කියන්න කිව්වම සම්පූර්ණ වාක්‍යෙම කියන්න ඕනේ. සම්නිට්ඨානීය සංසය දෙකම කියන්න ඕනේ. ප්‍රශ්නයක් වුණාම එහෙමයි. එතකොට මොකද්ද පුච්ඡාව? පුච්ඡාව මොකද්ද? අනුලෝම පුච්ඡාවේ සම්නිට්ඨානය සහ සංසය. එතකොට දැන් අපට සම්නිට්ඨානය පැහැදිලි කරන්න කියන්නේ ඔබතුමා? නෑ මම කියන්නේ මොකද්ද අනුලෝම පුච්ඡාව කියන්න කියලා කියන්නේ. අනුලෝම ප්‍රශ්නය අහන්න කියලා කියන්නේ. පාලියේ. මෙතන මේ 16 ලියලා තියෙන එකද? ඔව්. ජේකේචි අකුසල ධම්මා. එහෙමනේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක්. පොඩෙන් ඒකේචි අකුසල ධම්මා කියන එක ප්‍රශ්නයක්ද? නෑ. එහෙමනම් මං කිව්වේ පුච්ඡාව කියලා කියන්නේ ප්‍රශ්නය. එතකොට අනුලෝම පුච්ඡාව කියලා කිව්වහම පුච්ඡාවේ කොටස් කීයක් තියෙනවද? පුච්ඡාවක කොටස් කීයක් තියෙනවද? කොටස් දෙකක් තියෙනවා සම්නිට්ඨානයයි සංසයයි. ඒ දෙකම කියෙව්වහම ඒකට කියනවා පුච්ඡාව කියලා. දැන් ඔබතුමිය කියන්නේ මේ 16 වෙනි යමකේ අනුලෝම පුච්ඡාව කියන්නේ. ඒකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලානි. තීනේච අකුසල මූලානි. ඉතුරු ටික කියන්න එපා. දැන් මං අහුවේ පුච්ඡාව විතරයි. මං ඉතුරු ටිකට මොකද්ද කියන්නේ? ඔය තීනේව කියලා පටන් ගන්න තැන ඉඳලා මේ ෆුල් ස්ටොප් එක දක්වා යන කොටසට ඒ කියන්නේ මේ මෙතන ඉඳලා මේ තීනේව කියන තැන ඉඳලා මේ මූලා කියන තැනට යනකම් තියෙන දෙයට අපි මොකද්ද කියන්නේ? දැන් මේක අනුලෝම පුච්ඡාව උඩින් තිබ්බේ. එතකොට මේ තීනේව අකුසල මූලානි අවශේෂා අකුසල ධම්මා න අකුසල මූලා කියන ටික මොකද්ද? මොකද්ද අපි ඒකට කියන්නේ? ඒක පටිලෝමද? නෑනේ පටිලෝම දැම්මෙන්නේ නෑනේ සබ්බෙත්තේ අකුසල මූලානි සම්නිට්ඨානය සංසයයි වෙනවා හැමතිස්සෙම. මේ එතකොට මේ කොටස දැන් ප්‍රශ්නය තමයි උඩින් අහන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ ඊළඟට දීලා තියෙන්නේ නේද? ඒ කියන්නේ තීනේච අකුසල මූලානි.
ඔව් මූල ඒකට අපි මූලානේ ඒක වචනය නේද? අපිට ඒකට වචනයක් කියනවා. කාට හරි වෙන කාට හරි පුළුවන් දෙයකට මොකක්ද අපි මේ කියන්නේ කියලා කියන්නේ. සංසය සන්නිට්ඨානේ. සංසේ කැල්ල. සංසයනේ. නෑ සන්නිට්ඨානේ සංසයයි. සන්නිට්ඨානේ පළම සංසය. විසර්ජනයද? ඔව් විසර්ජනය. විසර්ජනය කියලා කියන්නේ මේකට. උත්තරේ කියන එක තමයි විසර්ජනය. මේ පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. හරි ස්ට්‍රක්චර් එක මට මතක තේරෙන්නේ මොකද තියාගන්නකොට ජයන්ත මහත්මයා අයිමත් කියන්නේ දැන් අපි අනුලෝම පුච්චාව කොටස් දෙකකට බෙදනවා සන්නිට්ඨානය සංසයයි. ඔව් හරි. දැන් අපි මේකනේ දැන් අපි පුච්චාවක් කියලා කියන්නේ ප්‍රශ්නයක්නේ. ඔව්. ප්‍රශ්නය ඇහුවා. ඔන්න ඒකේච්ච අකුසල ධම්මා සබ්බේති අකුසල මූලාති කියලා ප්‍රශ්නයක් ඇහුවා. හරි? මේ ඊළඟට තියෙන්නේ මොකද්ද? තීනේව අකුසල මූලානි අවශේෂ අකුසල ධම්මා න අකුසල මූලා කියලා කිව්වේ මොකද්ද කියලා තියෙන්නේ? ඒ වාක්‍ය විසර්ජනය. විසර්ජනය තමයි ඒක. විසර්ජනය කියලා කියන්නේ මේ උඩහපු ප්‍රශ්නෙට උත්තරේ. හරි එතකොට ඒ මේ ඔය පාලි ඒ ටර්ම්ස් මතක තියාගන්න ඕන. එතකොට තමයි අර ස්ට්‍රක්චර් එක හරියට යන්නේ. අපි හොඳයි. ඉතින් උත්සාහය ගත්ත ගොඩක් හොඳයි. ඒව මතක තියාගන්න මේ ඉස්සෙල්ලාම පුච්චාවක් තියෙනවා. හරි? ඒ පුච්චාවක් තියෙනවා. ඒ ටික විසර්ජනාව හරි. හරි. ඔය තියෙන්නේ ඔබ තිබ්බ නේද? කොයි හරි තිබ්බා මට මතකයි. පහුණා උඩ තිබුණ දකුණු පැත්තේ විසර්ජනාව. මේකද? නෑ. තවත් ඔය හරිය තිබුණ බාන දකුණු පැත්තේ තිබුණ පටලිය පුච්චාව කියන තැන අර තියෙන අර පුච්චාව මෙතන විසර්ජනය කියලා තියෙන සිංහලයේ විසර්ජන තමයි පාලියෙන් කියන්නේ. එතකොට පුච්චාව කියලා කියන්නේ ප්‍රශ්නයට. ප්‍රශ්නයේ කොටස් දෙකකින් යුක්තයි සන්නිට්ඨානයේ සංසය. එතකොට ඒකට දෙන උත්තරේ තමයි විසර්ජනය. එහෙම නැත්නම් විසර්ජනය කියලා කියනවා. ඒක තමයි මෙතනදී එක පොඩි වචනයකින් ආමන්තා කියලා දීලා තියෙනවා. නමුත් දැන් අපි ආපු තැන මේ ඒකේච අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලාති කියන ඒ පුච්චාවට දීපු විසර්ජනය තමයි මේ තීනේව අකුසල මූලානි අවශේෂා අකුසල ධම්මා න අකුසල මූලා කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ චිරස්ත්‍රි මහත්මිය කියන්නේ මේ මොකද්ද මේ යේවාපන අකුසල මූලා සබ්බේතේ ධම්මා අකුසලාති කියලා කිව්වේ මොකද්ද? මේ 16 වෙනි යමකේ. මොකද්ද මේ යමකේ මොකද්ද මේ තියෙන ඒවාපන අකුසල මූලා සබ්බේතේ ධම්මා අකුසලාති කියලා තියෙන්නේ මොකද්ද? ඒවාපන මේවා වනාහි අකුසල ධර්මයන්. තේරුම නෙවෙයි මං අහන්නේ. තේරුම නෙවෙයි. ඒක මේ යමකේ මොකද්ද? යමකේ පටිලෝම පුච්චාව. හරි. ඒවා පණ කියලා පටන් ගන්නවා නම් ඒක පටිලෝම පුච්චාව. හරි? එතකොට මේ පටිලෝම පුච්චාවේ සන්නිට්ඨානේ මොකද්ද චිරස්ත්‍රි මහත්මිය? පටිලෝම පුච්චාවේ සන්නිට්ඨානේ. සන්නිට්ඨාව ඒවාපන අකුසල මූලා. අන්න හරි. බොහොම හොඳයි. එතකොට මේ සංසය සබ්බේතේ ධම්මා අම්මන්තා. සබ්බේතේ ධම්මා අකුසලානි අකුසලා නේද? සබ්බේතේ ධම්මා අකුසලා කියන එක තමයි ඒකේ සංසය. එතකොට මේ ආමන්තා කියලා තියෙන එක මොකද්ද මෙතන? ඒක ඔව් කියන එක තමයි අන්තිමට ඒ උත්තරේට මේ සංසයට ආපු උත්තරේට ආමන්තා කියනවා. හරි අපි මෙතනට එන පදයට අපි වෙන නමක් කියනවා නේද? මේ ප්‍රශ්නයකින් පස්සේ ඔව් විසර්ජනය කියලා කියනවා. විසර්ජනය. හරි හොඳයි. හරි දැන් බලන්න අපිට පුළුවන් ද ගැමණු පිරිස් මහත්මයාට මේකේ තියෙන අභිධේයාත්ම ටික විස්තර කරලා දෙන්න මේ අනුලෝම පුච්චාවේ ඉඳලම. ඒකේචි අකුසල ධම්මා කිව්වම අකුසල් සිත් 12යි. මෝහ මූල සිත් දෙකේ මෝහය හැර. හයි ඒක අකුසල ධර්මයක් නෙවෙයිද? අකුසල් සිත් 12 විතරයි.
චෛතසික චෛතසික 27යි. චෛතසික 27යි. ඒ කියන්නේ අකුසල් සිත් 12යි චෛතසික 27යි. ඒ ටික තමයි යේකේචි අකුසල ධම්මා කියලා කියන්නේ. ඒක අහනවා සබ්බේති අකුසල මූලාති කියලා. හරි? එතකොට මෙතනදී අහනවා ඒ සියල්ල අකුසල මූල නම් වූ මූලද කියලා. ඒ සියල්ල අකුසල මූල කියන මූලද? නෑ නෑ. නෑ. එහෙමනම් මොනවද අකුසල මූල වෙන මූල මොනවද තියෙන්නේ? අකුසල මූලනේ 3ක් තියෙනවා. 3යි. තීනේව අකුසල මූල මූලානි නේද? හරි. අකුසල මුල් වෙන මූල තියෙන්නේ 3යි. අවශේෂ ඉතුරු ඒවා අකුසල. අකුසල ධම්ම නේද? හැබැයි අකුසල මුල් කියන මුල් නෙවෙයි නේද? අකුසල මූල නම් වූ මුල් නෙවෙයි. හරි. ඒක තමයි උත්තරේට දීලා තියෙන්නේ. ඊළඟට බලන්නකෝ පටිලෝමේ කොහොමද අපි බලන්නේ? පටිලෝමේ මොකද්ද මේ සන්නිට්ඨානේ අභිදේයාර්ථ? ඒ වාපන අකුසල මූල මොනවද ඒකේ තේරුම? මොකද්ද ඒකට එකකින් කියන්නේ? මොනවද ඒකට අභිදේයාර්ථ? එතකොට අකුසල මූල කිව්වත් අකුසල් මුල් 3. අකුසල් මුල් 3. අකුසල් මුල් නම් වූ මුල් මොනවද? අර ලෝභ දෝෂ මෝහ කියන තුන. සබ්බේතේ ධම්මා අකුසලාති. ඒ සියල්ල අකුසලද කියලා අහනවා. එතකොට විසර්ජනය වෙන්නේ මොකද්ද? ඔව් ඒ ආමන්තා. ආමන්තා වෙන්නේ. කියන අකුසල් මුල් අනිවාර්යයෙන්ම අකුසල ධර්ම වෙනවා. ඒක නිසා ආමන්තා කියලා කියනවා. මේ යමකය ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔක්කොටම තේරෙනවද? ඒක සංශය වෙන්නේත් අකුසල් මුල් 3මයි නේද? අන්න ඒකයි. එතකොට තමයි මේ ආමන්තා කියලා එන්නේ. ආමන්තා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ සන්නිට්ඨානයේ තියෙන මේ ධර්ම ටිකම තමයි සංසයටත් දෙන්නේ. සබ්බේතේ ධම්මා අකුසලාති. එතකොට මේ අකුසල ටික තෝරන්නෙත් මේ සන්නිට්ඨානයේ තුලින්ම තමයි තෝරන්නේ. සන්නිට්ඨානයේ තිබ්බා මුල් 3ක්. ඒ 3 දිහා බලලා අපි කතා බලනවා මේවා අකුසල වෙනවාද කියලා. ඒවා අකුසල් වෙනවා නම් ඔව් කියලා කියනවා. ඒවා අකුසල් වෙනවා කියලා කියන්නේ ඒවම තමයි මේ සංසයටත් එතකොට එන්නේ. හොඳයි. එහෙමනම් දැන් කාන්තියක්කට පුළුවන් ද කියන්නේ මේ 17 වෙනි යමකය මොකද්ද මේ යමකය කියලා? කොතනද තියෙන්නේ මේ අකුසල් පදේ? කියන්න පුළුවන්ද? ඒක අන්මියුට් වෙලා නේ කාන්ති මහත්මිය ඒක ඇහෙන්නේ නැත්තේ. නෑ හරි. දැන් කියන්න. මේ අකුසල පදයේ මූල ණයේ ඒක මූල යමකයේ අනුලෝම පුච්චා සන්නිට්ඨාන සංසය. එතකොට අකුසල පදයේ මූල ණයේ ඒක මූල යමකේ අනුලෝම පුච්චාව තමයි. ඒ කියන්නේ ඇත්තටම ඒක මූල යමකේ තමයි මේ 17 කියලා කියන්නේ. ඒකේ අනුලෝම පුච්චාව තමයි කියන්න බලන්න අනුලෝම පුච්චාව. යේකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලේන ඒක මූලාති අහේතුකං හෝ මං ඇහුවේ කිව්වේ මොකද්ද? ප්‍රශ්නේ එච්චරයි. ඒක මූලාති. එච්චරයි. කියාගෙන යන්න එපා. යම්කිසි අකුසල ධර්මයක් වෙද්ද ඒ සියලු ධර්ම අකුසල මූල වලින් ඒක මූල වෙනවද කියලා අහන්න. අකුසල් මුල් නම් වූ මූල වලින් සමාන මූල තියෙනවද කියලා අහන්නේ. හරි. එතකොට බලන්න අකුසල එතකොට කියන්න බලන්න මේ මේ සන්නිට්ඨානේ අභිදේයාර්ථ මොනවද? යේකේචි අකුසල ධම්මා. එතකොට සන්නිට්ඨාන වෙන්න ඕන අකුසල් සිත් 12යි. අභිදේයාර්ථ වෙන්න ඕනේ මොනවද? අකුසල් සිත් 12යි. අකුසල චෛතසික 27. හරි. ඒකෙන් මෙතන අහනවා ඒ සියල්ල අකුසල් මුල් නම් වූ මූල වලින් සමාන මූල තියනවද කියලා අහන්නේ ඒවට. නෑ. මොනවටද නැත්තේ? ඒ සියල්ල අකුසල මුල් වලින් එක සමාන මූල වෙනවද? ඔව් සමාන මූල ඇති ධර්මද කියලා අහන්නේ.
ඔව්. සාමාන්‍යයෙන් නම් ඔව් තමයි. නමුත් අපි දන්නව නේද? මෝහ මූල සිද්දකේ මෝහය එහෙම වෙන්නේ නැහැ කියලා නේ. මෝහය හැර මූල තුන. මොකද? එතකොට මෝහ මූල සිද්දකේ මෝහය හැර අකුසල් සිත් 12යි චෛසික 27යි. හරි. එතකොට මෙතෙන්ද කියනවා විසර්ජනයත් විස්තර කරන්නකෝ මේ කාන්තයක්. අහේතුකං අකුසලං නෑ ඒක දෙක එකට කියන්න. අහේතුකං අකුසලං අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූල මූලං. අන්න ඒක විස්තර කරන්න. මොකද්ද මේ අහේතුකං අකුසලං කිව්වේ? අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූලකං. ඔව් අහේතුකං අකුසලං යම්කිසි අකුසල ධර්මයක් තියෙනවා. හැබැයි ඒක සහේතුක නෑ අහේතුකයි. ඒක අර ඒව කියන තුන මෝහ මූල සිද්ද. අන්න මෝහ මූල සිත් නෙවෙයි මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහය. මෝහය. ඔව් ඒ මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහයට තවත් හේතුවක් එතන නෑනේ. නෑ අහේතුක. ඒක අහේතුකයි. හරි? අන්න ඒ අහේතුක අකුසලය කියලා කියන්නේ එතකොට මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහය. හරි? ඒක අකුසල මූල වලින් සමාන වූ මූල තියෙන දෙයක් නෙවෙයි නේ. නෑ. ඒකට ඒ ප්‍රත්‍ය වෙලා නෑනේ. හරි එතකොට අන්න ඒක තමයි කියන්නේ අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූල මූලං කියන්නේ අකුසල මුල් නම් වූ මූල වලින් සමාන මූල වෙලා නෑ ඒ මේ මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහය. හරි? ඊට පස්සේ සහේතුකං අකුසලං කියන්නේ ඉතිරි සියල්ලම සහේතුකයි නේ. කියන්නේ ඒ සිතුත් චෛතසික ධර්මත් සහේතුක. සහේතුකයි. හරි? ඒ ටික ඒක අකුසල මුල් වලිනුත් වලින් ඔව් කියන්නේ සමානයි. අන්න හරි. අකුසල මුල් කියන මුල් වලින් සමාන මූල තියෙන ධර්මය තමයි ඒ ඉතිරි සහේතුක අකුසල කියන කොටස නේ. හරි. හරි දැන් කාන්තියක්කම කියන්නකො මේකේ මේ පටිලෝම පුච්චාව. පටිලෝම පුච්චාව තමයි යේවාපන අකුසල මූලේන ඒක මූල මූලා සබ්බේතේ ධම්මා අකුසලාති. ඔව්. ඒ කියන්නේ යම් වූ අකුසල මූලයක් නෑ ඒ කියනකොට කියන්නේ මෙහෙම යම් වූ අකුසල් මුල් නම් වූ මුල් වලින් සමාන මුල් ඇති ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අකුසලද කියලා අහන්නේ. අකුසලද. ඔව්. එතකොට මොනවද මේ අකුසල මුල් කියන වගේ සමාන මුල් තියෙන ධර්මය මොනවද? ඒ කියන්නේ මේ සන්නිට්ඨානයේ අභිධේයාර්ථ මොනවද? සන්නිට්ඨානියට එතකොට වෙන්නේ අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි. හැබැයි මෙතන තියෙනවා අර චිත්තජ රූප 17ත් අයිති වෙනවා. අකුසල චිත්තජ රූප. නමුත් අකුසල මූලයෙන් ඒක මූලංච අකුසලංච කියලා තියෙන්නේ ඒක ඇර. හරි. එතකොට දැන් මෙතෙන්දී අපිට ඒ ටිකෙන් උගුල්ලලා ගන්න එපා අපේ සංසය. අකුසල කියලා කියන්නේ මොනවද? අකුසල කියන්නේ අකුසල ඒ ටිකෙන් ඒ ටිකෙන් අපි කිව්වා සිත් 12යි. ඔව්. අකුසල් සිත් 12යි චිත්ත පංචවෝකාර භවයක නම් චිත්තජ රූප 17යි. මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි. එතකොට සංසයට වෙන්නේ අකුසල මුල් 3 විතරයිනේ. නෑනේ. සන්නිට්ඨානයේටනේ. මේක දැන් අපි අහන්නේ ඒක මූල ධර්ම ගැන අහන්නේ. ඒක මූල ධර්ම. එතකොට අපි අඤ්ඤමඤ්ඤ ගැන නෙවෙයි අහන්නේ. මේක අහන්නේ දැන් අපි වෙන් කර ගන්න ඕනේ. දැන් අපි කිව්වා ඒක අකුසල මුල් වලින් ඒක මුල් වෙන මූල වෙන ධර්ම තමයි සිත් මේ අකුසල සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහය ඇර චෛතසික 27යි ඊට පස්සේ අකුසල සමුට්ඨාන රූප 17යි. එතකොට මෙතනින් අහන්නේ ඒ සියල්ල අකුසලද කියලා අහන්නේ. එතකොට අකුසල නොවන කොටසක් තියෙනවා. මොනවද අකුසල නොවන්නේ? චිත්තජ රූප 17යි 17 අකුසල නොවන රූප 17 තමයි අකුසල නොවෙන්නේ. හරි. එතකොට මෙතන කියනවා අකුසල සමුට්ඨාන රූපං
අකුසල මූලයෙන් ඒක මූල වෙනවා. හැබැයි න අකුසල. අකුසල වෙන්නේ නැහැ. හරි? එතකොට අකුසලයේ කිව්ව ටික අපි ගත්ත අකුසල කියලා ගත්තනේ අර මෝහ මූල සිද්දකේ මෝහය අර චෛතසික 27යි සිත් 12යි අකුසල සිත් 12යි ඒ ටික ගත්තාම අකුසල් මුල් වලින් ඒක මූලත් වෙනවා අකුසලත් වෙනවා. ඒ අකුසල් මුල් තුන. නෑ. අකුසල ඒ අකුසල් මුල් තුනක් ගන්න. මූලේන ඒක මූලංච අකුසලංච. ඔව්. ඒ ටික එතකොට තේරෙනවා. අකුසල තව වෙන- කාට හරි පුළුවන් දෙයක් මුලුත් විස්තර වෙනවා. කරන්න මේ ශ්‍රීමති මහත්මියට පුළුවන් දෙයක් විස්තර කරන්න. 12යි පාලි බෑනේ. උත්තමද මහත්තයා? කාන්තියක් කරලා තේරුණාද ඒක? කාන්තියක් කරලා ඒක තේරුණාද? අකුසල නෙමෙයි කියන්නේ චිත්තජ රූප 17. ඒක විතරයි. ඊට පස්සේ කියන කොටස තමයි අකුසලත් වෙනවා. ඒවා අකුසල මූල වලින් ඒක මූලත් වෙනවා. ඒක මූල වෙලා අකුසලංච වෙනවා කියලා. එතකොට සියල්ලම අයිති වෙනවා. අකුසල් සිත් 12යි ඒ චිත්තජ රූප 17 ඇර අර මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි සිත් 12යි 12යි අකුසල් මුල් වලින් ඒක මූලත් වෙනවා අකුසලත් වෙනවා. හරි නේද ඒක? හරි. දැන් හරි. හොඳයි. අපි යනවා 18ට. දැන් හේමන්ත මහත්මිය කියන්න මේ මොකද්ද මේ 18 වෙනි යමකේ කියලා කියන්නේ? අකුසල පදේ ඔව්. මූල යමකේ මූල ණය. මූල ණය අඤ්ඤමඤ්ඤ අඤ්ඤමඤ්ඤ මූල යමකේ නේ. හොඳයි. එහෙනම් අපිට කියන්න ඒ යමකේ අනුලෝම පුච්ඡාව කියන්නේ යේකේචි අකුසල මූලේන ඒක මූලා ධම්මා. මම බලාගෙන ඉන්නවා කියනකම්. පුච්ඡාව කියන්න කිව්වේ. අනුලෝම මුලින්දලාම කියන්න ඕනේද අකුසල පදේ එහෙම? දැන් මේ තාම නෑ තාම දැන් මං හිතනවා තාම කට්ටියට තේරිලා නෑ පුච්ඡාව කියන්නේ මොකද්ද සම්නිට්ඨානය මොකද්ද කියලා. දැන් පුච්ඡාව කියන්න කිව්වහම සම්නිට්ඨානයේ සංශය දෙක එකතු වුණාම තමයි පුච්ඡාවක් වෙන්නේ. ඕකේ. දැන් පුච්ඡාව කියන්නේ යේකේචි අකුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේති අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. අන්න හරි. ඒක තමයි පුච්ඡාව. දැන් ඒ පුච්ඡාවේ සම්නිට්ඨානය කියන්නේ. යේකේචි අකුසල මූලේන ඒක මූලා ධම්මා. අන්න හරි. එතකොට සංසය සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලාති. හරි. බොහොම හොඳයි. එතකොට දැන් කියන්න සම්නිට්ඨානේ අභිදේයාර්ථ කියන්නේ. අකුසල සිත් 12යි අකුසල මූල් 3යි චෛතසික 24යි. චෛතසික 27. එතකොට අපි මතක තියාගන්න වෙනවා මේ සමාන මුල් ඇති ධර්ම කියනකොට සමාන මුල් නැති අකුසල ධර්මයක් තියෙනවා නේද? ඒ ටික අයින් කරලා ගන්න වෙනවා. ඒතර මෝහ මූල සිතේ මෝහයත් අයින් කරනවා. මෝහ මූල සිත් දෙකේ මෝහය අයින් කරලා ඔව්. චිත්තජ රූප 17ක් වෙනවද? හරියට හරි. මොකද අකුසල මුල් වලින් සමාන මුල් තියෙන ධර්ම හැටියට ගන්නකොට චිත්තජ රූප ටිකත් ගන්න ඕනේ. බොහොම හොඳයි. එතකොට අපිට එනවා මොනවද? අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහය ඇරෙන්න චෛතසික 27යි ඊට පස්සේ අකුසල සමුට්ඨාන රූප කියන නැත්නම් අකුසල් සිත් 15 වෙනකොට පංචවෝකාර භවයේදී ඇතිවෙන චිත්තජ රූප 17. හරි ඔන්න ඔය ටික තමයි එතකොට සම්නිට්ඨානේ අභිදේයාර්ථ. දැන් කියන්න සංසය අභිදේයාර්ථ මොනවද? මෝහ මූල සිතේ තියෙන මෝහය හැර අකුසල මූල 3. හරි. එතකොට මෙතනත් කියන්න ඕන අර එකට උපදිනකොට කියලා කියන්න ඕන නේද? ඒකට හේතුව තමයි තුනම එකට උපදින්නේ නැති හින්දා ඒ කියන්නේ. හරි. එතකොට දැන් අපි ඔබතුමී විස්තර කරන්නකෝ මේකේ විසර්ජනේ පාලියෙන් කියලා.
මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූල මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච අවශේෂ අකුසල මූල සහජාතා ධම්මා මූල සහජාතා ධම්මා අකුසල මූලේන ඒක මූල මූලා මූලා නච අඤ්ඤමඤ්ඤ මූලා අඤ්ඤමඤ්ඤ මූලා හරි එතකොට මෙතෙන්දී අපි බලමු මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූල මූලානි චේව අඤ්ඤමඤ්ඤ මූලානි ච ඒක මෙතෙන්දී කියනවා මේ එකට උපදින අවස්ථාවේ තියෙන මේ මූල අකුසල මූල කියන මුල් මේ සමාන මූල තියෙන මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූල කියන මූලත් වෙනවා. හරි නේද ඒක? හරි. අවශේෂ. මොකක්ද එතකොට අවශේෂ කියලා ගන්නෙ? අර එකට උපදින මූල තුන ඇර අවශේෂ. ඒ ඔක්කොම අකුසලයක් මූලයත් එක්ක එකට උපදින ධර්ම. අකුසල මූල සහජාතා ධම්මා. අකුසල මූලයත් එක්ක එකට උපදින ධර්ම ඒ වගේම අකුසල මූල වලින් ඒක මූලත් වෙනවා. හැබැයි ඒවා අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ අකුසල් මුල්මයි. දැන් සිත් 21යි මේ එතකොට අර මෝහ මූල සිත් දෙකේ මෝහයයි අරින් ඉතුරු චෛතස් කියන්නේ මේ ඒ කියන්නේ අකුසල මූල අරින් අනිත් මේ චෛතසික ටිකයි රූප ටිකයි ගත්තහම එහෙම අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ කියන උත්තරේ දෙනවා. හරි නේද ඒක? පැහැදිලි නේද? හරි. එතකොට දැන් කියන්නකො බලන්න පටිලෝම පුච්චාව. යේවා පන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. පුච්චාවම කියන්නේ. සබ්බේතේ ධම්මා අකුසලාති. හරි. එතකොට මේකේ සන්නිඨානය මොකද්ද වෙන්නේ? යේවා පන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. හරි. එතකොට ඒ සන්නිඨානේ අභිධේයාර්ථ මොනවාද? මෝහ මූල තුනේ මෝහය. මෝහ මූලේ දෙසිතේ මෝහය හැර මූල තුන. මූල තුන. හරි. ඒවා අකුසලද? ඔව්. ඔව්. එහෙමනම් ආමන්තා. එතකොට මේකේ සන්නිඨානය සංසය දෙකම සමානයි. ඒ දෙකටම එන්නේ ඒ අර මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහය ඇර අනිත් සිත්වල එකට උපදිනකොට එන මූල ටික තමයි එතනට එන්නේ. කියන්නේ මූල තුනම ලැබෙනවා එතන. ඒක හැමෝටම පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. මට නම් තේරුණා ඒක. තේරුණා නේද? හොඳයි. දැන් අපිට දැන් පැය එකමාරකට විතර කිට්ටුව ගියා. තව මේකේ ඒකට 6ක් තියෙනවා. දැන් අපිට ස්ට්‍රක්චර් එකේ හැටියට පුළුවන්ද ඊළඟ තුන කියන්න කාට හරි. ඒ කියන්නේ දැන් අපි අන්තිමට කරේ මේ කීවෙන එකද කරේ? 18 නේද කරේ? 18. එතකොට 19 20 21 කියන්නේ මොකද්ද? 19 20 21 කියන යමක තුන මොනවා වෙන්න ඕනද? කාට හරි කියන්න පුළුවන්ද? මූලක ණය 3යි මූල යමකේ ඒක මූල යමකේ ආයෙ කියන මුලින් ඉඳන් කියන්නේ අකුසල පදේ නම කියන්නේ අකුසල පදේ කියන පටන් ගන්න. අකුසල පදේ මූලක ණයේ මූල යමකේ අනුලෝම පුච්චා පටිලෝම යමක ටික විතරයි අපි කිව්වේ. එතකොට ඔව් අකුසල පදේ මූලක ණයේ මූල යමකේ ඊට පස්සේ අකුසල පදේ මූලක ණයේ ඒක මූල යමකේ අනුලෝම පටිලෝම පුච්චා. අකුසල පදේ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ අනුලෝම. ඒ විදිහට මතක තියාගන්න ඕනේ. දැන් ස්ට්‍රක්චර් එක තේරෙනවනේ. එතකොට අවසාන තුන මොකද්ද? 22 23 24 කියන්න පුළුවන්ද ලක්ෂ්මී මහත්මියට? ඔය ඒක එතකොට වෙන්නේ අකුසල පදේ මූල යමකේ නෑ මූල යමකේ කියන්නේ අපි නේද? කියනකො අකුසල පදේ කුසල පදේ ඔව් මූල ණයේ නෑ මූලක ණයේ අන්න හරි.
මූල මූලක ණයයි මූල යමකයයි ඒක මූල යමකයයි අඤ්ඤමඤ්ඤ මූල යමකයයි. අන්න හරි. එතකොට ඒ ටික ආපුවම අකුසල පද ටික සම්පූර්ණ වෙනවා. එතකොට හෝම්වර්ක් එකක් දෙන්නද? අනිද්දාට කරගෙන පොඩි. හොඳයි. එතකොට බලන්න මේ පැත්ත. හරි. එතකොට අපි 18 නේ ඉවර කරේ. හරි. එතකොට මේ 19 මම එක එකනට දෙන්නද? කමක් නැද්ද? කමක් නැද්ද එහෙම දුන්නාට? හොඳයි. එහෙමනම් අපි 19 ඉන්නේ පටන් ගන්නෙ. හරි. 19න් පටන් ගන්නවා. එහෙනම් 19 මම දෙනවා ලක්ෂ්මී මහත්මියට. හරි? 20 දෙනවා චිරශ්‍රී මහත්මියට. හරි? හොඳයි. 21 දෙනවා ගැමුණු පීරිස් මහත්මයාට. මට පොතක් නෑ තාම. පොත් ගන්න ගියා පොත් තිබුණ නැහැ තාම. මේ PDF එක එවන්න. PDF එක එවන්න. තියෙනවා. ඔව් එවන්න අපි. හරි. මේ Skype එකට එවන්න. කොහොම පින්. හරි. එතකොට 21 කරන්නේ ගැමුණු පීරිස් මහත්තයා. මම කියන්නම් මම මෙතනට දාන්නම් 21. එතකොට මුකුත්ම මේ ප්‍රශ්නයක් නෑ මම දාන්නම්. තුන දෙන්නකෝ. එතකොට හොඳයිනේ වැඩි. තුන දෙන්න. තුන දෙන්න. එතකොට හොඳයි. පොඩිනේ. නෑ තුන ප්‍රශ්න නෑනේ මං හිතන්නේ. දුන්නත් ඔක්කොටම දෙන්න බෑනේ ශ්‍රීපති ඔක්කොම දෙන්න බෑ. හරි ඔන්න මම මෙතනට දානවා. හොඳේ. ඒක ආවේ නේද? ආවනේ. හරි ඔන්න ආව නේද? වින්ඩෝ එකට ආව නේද? මේ ගැමුණු පීරිස් මහත්තයාට පේනවද? ඒක සෙන්ඩ් කරේ නෑ මං හිතන්නේ ජයන්ත මහත්තයා. අන්න ඒක ඔබන්න ඕනේ. අහන්න. හරි. හරි. ඔන්න ආව නේද? පේනව නේද? ඔව්. ගැමුණු පීරිස් මහත්තයාට පේනවද? පේන්නේ නැහැ සර්. මේකේ මේ මොබයිල් එක දන්නේ මහත්තයා. මොබයිල් එකකින් ඔබතුමා සම්බන්ධ වෙන්නේ. මොබයිල් එකේ තමයි සම්බන්ධ වෙන්නේ. හරි. එහෙමනම් ටික පස්සේ පේන්නේ. හරි පස්සේ පේන්නේ. හොඳයි. ඒ 21 දුන්නේ. එතකොට චිරශ්‍රී මහත්මියට අපි දුන්නා නේද එකක්? නැද්ද? 20 දුන්නා. හරි. එතකොට අපි ලක්ෂ්මී මහත්මියට එකක් දුන්නාද? 19 දුන්නා. 19 දුන්නා. එහෙනම් කාන්තියක් කර දෙන්නම් ඒක. 22. 22. ඕකේ. ශ්‍රීමති මහත්මියට දෙන්නම් 23. හොඳයි මහත්තයා. හේමන්ත මහත්මියට දෙන්නම් 24. ඒ කියන්නේ මොකද්ද කරන්න ඕන? හරි. දැන් කරන දේ කියන්න. දැන් මේ නීත මහත්මියට එකක් හම්බුනේ නැද්ද? නෑ. නීත මහත්මිය. මගේ එක දෙන්නම් මහත්තයා. අන්න හරි. දෙන්න. ශ්‍රීමති මහත්මියක දෙන්න නීත මහත්මියට. 23. 23. හරි. 23 දෙන්න. හරි. හොඳයි. කරන්න ඕනේ මේකයි. දැන් කරන්න ඕනේ අපි උදාහරණයට 21 ගන්නවා. 21 කාටද අපි දුන්නේ? ගැමුණු මහත්තයා. ගැමුණු මහත්මයාට. හරි. කමන්නේ. අපි 21 ගන්නවා. 21 අරගත්තාම මම ඉස්සලාම කියන්නේ මේ මොන යමකේද කියලා ලියන්න ඕනේ. මේක ස්ට්‍රක්චර් එකේ කොයි යමකේද කියලා උඩින්ම ලියන්න ඕන. ඔන්න දැන් මතකයි නේද? මොන යමකේද? අකුසල පදේ කියලා පටන්ගෙන ඔන්න මොකද්ද මේ යමකේ කියලා ලියන්න ඕනේ. හරි? මොන ණයේ මොන යමකේද කියලා ලියන්න ඕනේ. හරි? ඊට පස්සේ මේකේ අනුලෝම පුච්ඡාව ලියන්න ඕනේ. හරි? ඊට පස්සේ අනුලෝම පුච්ඡාව සම්පූර්ණ කරලා අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨානෙ ලියන්න ඕනේ පාලියෙන්. ඊළඟට සංසේ ලියන්න ඕනේ පාලියෙන්. ලියන්න ඕනේ කියන්නේ අඩුම ගානේ අර සංගල වරහණක් වගේ එකක් දාලා මෙන්න මේකයි සංසේ කියලා කිව්වත් කමක් නැහැ. හරි ලියන්න ඕනේ කියලා ගන්නෑ. හරි? ඊට පස්සේ සන්නිට්ඨානේ අභිදේයාර්ථ මොනවද කියලා කියන්න ඕනේ. සංසේ අභිදේයාර්ථ මොනවද කියලා කියන්න ඕනේ. හරි? ඊට පස්සේ ඒක තමයි අනුලෝම පදේ අනුලෝම පුච්ඡාවට අයිති වෙන දේ. ඊට පස්සේ පටිලෝම පුච්ඡාවට යනවා. පටිලෝම පුච්ඡාවත් මොකද්ද කියලා පුච්ඡාවම කියන්න ඕනේ.
ඊට පස්සේ ඒකේ සන්නිට්ඨානය මොකක්ද කියලා කියන්න ඕනේ පාලියෙන් සංසය මොකක්ද කියලා පාලියෙන් කියන්න ඕනේ. ඊට පස්සේ සන්නිට්ඨානයට අයිති අභිධේයාර්ථ මොනවද කියලා කියන්න ඕනේ. සංසයට අදාළ අභිධේයාර්ථ මොනවද කියලා කියන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට මේකේ තියෙන විස්සජ්ජනයේට Taman දීපු ඒ ටික ගලපලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ටික තමයි බැරිම පැටික. හරි. මේ එතකොට අංග සම්පූර්ණයි යමකයක් සම්පූර්ණ කරා කියලා සතුටු වෙන්න පුළුවන්. ඔක්කොටම තේරුණාද මං කියපේ? ඔය අන්තිමට කිව්වේ මොකද විසර්ජනය අපි දීපු කිව්වේ ඒ කියන්නේ ඔය දැන් අභිධේයාර්ථ ටික දුන්නා නේද? දැන් මේ ඕගොල්ලන් මුලින්ම කරන්නේ මුලින්ම දෙන කොටසේ අභිධේයාර්ථ ටික ගත්තනේ වෙනම. සන්නිඨානයේ අභිධේයාර්ථ ගත්තා, සංසයේ අභිධේයාර්ථ ගත්තා. හරි. ඊට පස්සේ මේකේ තියෙන විසර්ජනයක් දීලා. මේ විසර්ජනයේට ඔයගොල්ලන්ගේ උත්තරේ ගලපලා කියන්න. ආමන්ත්‍රා කියනවා නම් ඇයි එහෙම කියන්නේ කියලා. ඔව් ඇයි එහෙම කියන්නේ කියලා කියන්න. හරි තේරුණා. පාලි තමයි බැරි ඒ ටික තමයි බැරි මට නම්. කමන්නේ ඒ ටික පාලියෙන් මේ බලාගෙන ඉන්න වචන වලින් කියලා ඒකේ තේරුම කියන්නේ මේකයි කියන්නේ. දැන් මූලානියානිත යානියකට උප්පජ්ජන්ති අකුසල මූලානි කිව්වම මොකද එකට උපදින යම් මූලය වෙනවා නම් ඒවා අකුසල මූල තුන තමයි ඒකට උපදින මූල වෙන්නේ කියලා ඒ අර්ථයෙන් වගේ කියන්න. කමන්නේ. හරි? පාලි තමයි ඉගෙන ගන්න. ඔව් අවශ්‍ය නම් අර සිංහල පැත්තෙමුත් ඕනනම් පොඩ්ඩක් බලන්න පුළුවන්. බලලා උත්තරේ ලෑස්ති කරගෙන එන්න. ඒක හොඳයි. එතකොට අපි අකුසල කියන ටික අපිට කරන්න පුළුවන් වෙයි. සිකුරාදට ඉවරයක් කරගන්න පුළුවන් වෙයි. හොඳයි. හොඳයි. එහෙමනම් යමක් තේරෙන්නේ නැති තැනක් තියෙනවද අවසාන වශයෙන්? මොන හරි ජයන්ත මහත්තයා අර ලක්ෂ්මී මහත්මිය මුලින්ම අහුවනි ප්‍රශ්නයක් අර මේ මූල හේතු නිදාන ඒ විදිහට කොහොමද මේ ඒවා සම්බන්ධ වෙන්නේ කියලා. දැන් අපි මේ යමක ප්‍රකරණ පොත් දෙකේම තියෙන්නේ මේ මූල කියන මූල පදයටයි කන්ද ආයතන ධාතු සත්‍ය කියන ටික පළවෙනි පොතේ සංස්කාරානුසය චිත්ත ධම්ම ඉන්ද්‍රිය කියන එක දෙවෙනි පොතේ. අර කියපු මූල හේතු නිදාන සම්භව ඒවා මේවට සම්බන්ධද ඒවා කොහෙද දන්නේ තියෙන්නේ? ඒවා ඉදිරිපත් කරලා නැහැ. ඔව් ඒක තමයි. ඒවා ඉදිරිපත් කරලා නැහැ. ඕක තියෙන යමක වාචනා මාර්ගය පොඩ්ඩක් බලන්න. හරි යමක වාචනා මාර්ගයේ පොඩි විස්තර කිරීමක් තියෙනවා. හරි. ඔව්. එතකොට ඒකත් බලලා අපි ඒකත් ඔය කියන්නේ වාර 10 ගැනද? වාර 10 ගැන. ඔව් වාර 10 දෙකක් තියෙනවා මේ දෙපොළක. ඒකයි ඇහුවේ ඒක කොහෙද ලක්ෂ්මී මහත්මිය ඇහුවනේ මේ මූලද ඔක්කොම කියලා. එතකොට යමක 10 මුලින් තියෙන්නේ. ඊට පස්සේ මේ මූල යමකේ තියෙන වාර 10ක්. හරි. ඒ 10 තමයි පොත් දෙකේ තියෙන්නේ. නෑ. ඔව්. පොත් දෙකේ තියෙන යමක 10 කියලා මං හිතුවේ. යමක 10 තියෙන්නේ. ඔව් මූල යමකේට අයිති මූල කන්ද ආයතන ධාතු ඒ ටික නෙමෙයිද? නෑ. මූල යමකේට වෙන ආයතන වෙන වෙනම යමක ඒවා. යමක තියෙන්නේ මූල යමකය, කන්ද යමකය. ඔව් ඒක හරි. ඒ ටික තමයි තියෙන්නේ. එතකොට අර මම ඇහුවේ ඒක තමයි හරි. මූල යමකේ තියෙන කොටස් ටිකේ 10 නෑ. මේ මූල යමකේ තියෙන කොටස් 10 නෙවෙයි 10 වෙනම 10ක්. ඒ 10 වෙනම යමක 10ක්. යමක 10ක්. දැන් මේ අර වාර කියලා කිව්වේ මූල යමකේට අඩංගු වාර 10ක් තියෙනවා. ඒ වාර 10 තමයි මූල හේතු ඒ විදිහට ගිහින් තියෙන්නේ මේ මූල යමකේට අයිති 10ක්. හරි. ඒක බලන්නම්. ඔව් මට තේරුණා ඔබතුමා කියපු එක. මටත් ඕනේ උනේ ඒ ටික කොහෙද තියෙන්නේ කියලා බලන්න. හරි. ඒක බලන්න යමක වාචනා මාර්ගයේ තියෙන සංඥාපනයේත් ඇති සමහර විට. මෙතන තියෙනවා මේ පේනව නේද ඔයගලන්ට? ඔව් පේනවා. හරි. එතකොට මේ තියෙන්නේ සංඥාපනේ. හරි. මූල යමක, කන්ද යමක, ආයතන යමක, ධාතු යමක, සත්‍ය යමක, සංඛාර යමක, අනුසය යමක, චිත්ත යමක, ධම්ම යමක, ඉන්ද්‍රිය යමක කියලා දශ ප්‍රකාරයකින් යමක ප්‍රකරණේ විභාග කරලා තියෙනවා. එතකොට මේ යමක ප්‍රකරණේ කියන එක මූලිකවම 10කට බෙදලා තියෙනවා. හරි? යමක 10ක්. ඊට පස්සේ මූල යමකේ කියන එක ගත්තාම බලන්න මෙතන තියෙනවා කුසල ආදී ධර්මයන් මූල වශයෙන් පුච්චා විසර්ජන කොට දෙසන ලද්දේ මූල යමක නමයි. හරි?
මූල යමකෙහි දෙසූ කුසලාදී ධර්මයන් ස්කන්ධ වශයෙන් සංග්‍රහ කරන ලද්දේ ඛණ්ඩ යමකේ වේ. ඔව් ඔව් හරි? ආයතන වශයෙන් සංග්‍රහ කරනදී ආයතන යමකේ වේ. හරි? එහෙම තමයි ඒ කියන්නේ මේ ඒ අර මේකෙත් කුසල වගේ තියෙන ධර්ම ටිකම තමයි අනිත්‍ය වගේත් යොදවන්නේ කියලා තමයි කියන්නේ. හරි? දැන් ඒක අපිට ඉස්සරහදී බලාගත්ත හැකි. ඊට පස්සේ අපි බලමු මෙන්න බලන්න මේ පාලි විවස්ථානය ණය යමක පුච්චා අර්ථ වාර ප්‍රභේද විදිහට යනවා. හරි? එතකොට අර 10 තියෙනවද කියලා පොඩ්ඩක් බලමු. ඔය තියෙන. ඔව්. පරියාය වශයෙන් හේතු ආර නිදාන. මේ මූල වාරයාගේ පරියාය වශයෙන්. එතකොට මේ මූල යමකේ මූල වාරයාගේ පරියාය වශයෙන් හේතු වාරය නිදානයයි සම්භව වාරය කියලා නව වාරයක් දක්වනවා සියල්ලම 10යි. හරි? එතකොට දස වාරයේ හිණය මේක පොඩ්ඩක් කියවන්න වෙනවා මේ මූල යමකේ ගැනද මේ මූල යමකේ ගැන මේ කියන්නේ නේද මේ මූල ණය කියන තියෙනවා ඒක මූල ඔහොම එනවා. හරි? අන්න ඊට පස්සේ ඔහොම ඇවිල්ලා ඒ මූල ගැනම තමයි මෙතන කතා කරන්නේ. හරි? එතකොට ඒකට තමයි මේ වාර 10ක් තියෙන්නේ. පළවෙනි එක මූල වාරය, දෙවෙනි එක හේතු වාරය, නිදාන වාරය, සම්භව වාරය, ප්‍රභව වාරය ඔහොම කියලා 10ක් වාර තියෙනවා. හරි? ඒක තමයි මෙතනදි කියන්නේ. ඊට පස්සේ තමයි මේ ඛණ්ඩ යමකේට යන්නේ. පේනව නේද? ඔව්. ඔව්. එතකොට මේ මූල යමකේ කියන එකේ තමයි මේ අර විදියට 10ක් තියෙන්නේ. ඔව්. මූල යමකේ දැන් ඔය අපි කතා කරන්නේ මූල වාරය. මූල වාරය තමයි කතා කරන්නේ. ඒකට අපි දැන් කතා කරනකොට දැන් කුසල පදේ ගැන කතා කරනකොට කුසල පදේ මූල යමකේ අපි මෙහෙම කියන මූල යමකේ කියන එක උඩින්ම තියෙනවා. හරි මූල යමකේ. ඊට පස්සේ අපි ගන්නවා පදයක්. කුසල පදේ මූල වාරේ මූල ණයේ මූල යමකේ. ඔව් එහෙම තමයි මාත් ගත්තේ. මාත් හිතුවේ ඒකයි. ඔය අපි කියනකොට එකක් එකතු වෙන්න ඕනේ. මූල වාරය කියන එක එකතු වෙන්න ඕනේ මූල ණයට ඉස්සෙල්ලා. අන්න හරි. එහෙම තමයි මම අර කියලා පොඩ්ඩක් කුසල පදයේ මූල වාරයේ මූල ණයේ මූල යමකේ ඒක මූල යමකේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අන්න එහෙම තමයි එන්න ඕනේ. අර මේ ස්ලයිඩ්ස් වලත් මේ මූල වාරය කියන එක පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. ඉතින් මේ කියවගෙන යනකොට තේරෙන්නේ එහෙම. දැන් ඊට පස්සේ ඉදිරියට එනකොට හේතු වාරය එනකොට කුසල පදේ හේතු වාරේ මූල ණයේ ඔන්න ඔය විදිහට එනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි නේද? එතකොට තේරුණානේ එතකොට ඒක මහත්මයා දැන් අපි කරන්නේ මූලක ණයනේ. එතකොට මූලක ණය එන්න ඕනේ තුනක්නේ මූල යමකේ ඒක මූල යමකේ අඤ්ඤමඤ්ඤ යමකේ. එතකොට වාර 10ක් කියලා ඔබතුමා කිව්වේ මොකද්ද? මෙතනට අයිති නෑනේ වාර 10. වාර 10 ඉස්සෙල්ලා මේක දීලා තියෙනවා. මුලින්ම නෑ වේලාසනේනේ එකක් මේක අර නිකන් අපිට කියා දුන්න එකනේ අර මූල ණය හේතු අර ඒවනේ. ඔව් මූල කියන එක මේ තැන් දෙකක එනවා. නිදාන ඒවනේ. ඔව් ඒවා එන්නේ මෙහෙම. ඒවා ඉහළින්ම එන එකක්. දැන් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මූල යමකය කියලා තමයි ලොකු මාතෘකාව උඩීම තියෙන්න ඕනේ. හරි? එතකොට දැන් අපිට ගත්තාම මෙන්න මෙහෙම ගන්න වෙනවා. දැන් මෙතන උඩ මෙතන මේක පේනව නේද? මේ ස්ලයිඩ් එක පේනව නේද? ඔව්. හරි. එතකොට මේකේ උඩම එන්න ඕනේ කුසල නෑ සෝරි මූල යමකය කියලා එන්න ඕනේ උඩින්. හරි. එතකොට ඒ අර 10න් එකක්. මූල යමක ඛණ්ඩ යමක කියන කොටසේ අපි දැන් කතා කරන්නේ මූල යමකය. එතකොට තමයි උඩම මාතෘකාව මූල යමකය. හරි. ඊට පස්සේ එන්න ඕනේ උද්දේශ නිර්දේශ. අපිට දීලා තියෙන කාලේ පොඩ්ඩක් නෑ ඒක නෙමෙයි දැන් මම කතා කරන්නේ. අපි දැන් නිර්දේශ වලට යන්නේ. හොඳේ. නිර්දේශ වල විසර්ජන එහෙම එන්නේ. හරි. එතකොට දැන් අපි දැන් නිර්දේශය ගැන තමයි කතා කරන්නේ. එතකොට කුසල පදේ අපිට ගන්න වෙනවා මූල වාරයේ. හරි? මූල ණය. මෙතන මැදට එන්න ඕනේ මූල වාරය කියන එක එන්න ඕනේ. පේනවද මගේ කර්සර් එක යහට මෙහාට යනවා? ඔව්. ඒ කුසල පදේ මූල වාරයේ මූල ණය.
මූල ණයට හම්බ වෙනවා අපිට තුනක්. මොනවද? මූල යමක, ඒක මූල යමක, අඤ්ඤමඤ්ඤ මූල යමක කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ අවස්ථාව තමයි කුසල පදයේ. හැබැයි මේ ඔක්කොම කතා කරන්නේ දැන් මේ මූල යමකේ පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ කියනකොට කුසල පදයේ මූල වාරේ මූල ණයේ මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. ඊළඟට එනකොට එන්නේ කුසල පදයේ මූල වාරේ මූලක ණයේ මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. ඒතකොට යමක 9ක් අපි කතා කරා. ඊට පස්සේ අන්තිම එක තමයි කුසල පදයේ මූල වාරේ මූලක ණයේ මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. එතකොට ඔන්න යමක 12ක් කුසල පදයට සම්පූර්ණයෙන් අපිට ලැබෙනවා. හරි, ওই විදිහට තමයි යන්නේ. ඊට පස්සේ දැන් අපි අද කතා කරේ අකුසල පදේ ගැන. අකුසල පදේ ගන්නකොටත් අකුසල පදේ මූල වාරේ මූල ණයේ මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. ওই විදිහට තමයි යන්නේ. දැන් තේරුණාද ඒ යන හැටි? හරි. මේ මූල වාරේ කියන එක මෙතනටයි එන්න ඕන. ඔව්. හරි. ඔව්. ඉතර කලින් දීපු ඩයග්‍රෑම් එකක තියෙන එකත් එහෙනම් මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මොකද්ද? කලින් දීපු ඒක තියෙනවා මූල යමකය කියලා. ඒක කොටු දෙකක් ගහලා එකක ಉದ್ದೇಶය අනිත් පැත්ත නිर्देश වාරය කියලා. ඊට පස්සේ ಉದ್ದೇಶය යටින් තියෙනවා දෙකකට බෙදලා තිකමාතිකා දුකමාතිකා කියලා. ඊට පස්සේ දෙකට බෙදලා තියෙනවා තිකමාතිකා ටික කුසල පළවෙනි එක අන්තිම එක සනිදස්සන කියලා. ඊට පස්සේ සනිදස්සන නේ පොඩ සනිදස්සන කියන මේක නේද? දුක වල නේද? තිකය. ඊට පස්සේ කුසල එක යටින් තමයි ඉරක් ගහලා 10ක් කියලා තියෙන්නේ වාර 10 කියලා. නෑ ඒක වැරදි. ඒක කුසල වැරදි කියන්නේ. අන්න ඕක. ඒක හරියටම හරි නෑ. හරියටම හරි නෑ. ඒකයි කියන්නේ. අන්න ඒක ගැන තමයි මං ඇහුවේ. හරියටම ඒක හරියට ලියනවා නම් කොහොමද එන්න ඕන? ඒක හරියට ලියනවා නම් ලියන්න වෙන්නේ මේ ඒක හරියට ලියන්න ඕන නම් එක ලියන්න වෙන්නේ කුසල පදයේ උඩින් අර හැම එක පදයකට. මෙහෙම ලිව්වොත් හරිද? මූල පදයේ කුසලතික මූල වාරේ නෑ කුසල මූල යමකයේ කුසල පද වාරේ මූල ණයේ මූල යමක, ඒක මූල යමක, අඤ්ඤමඤ්ඤ මූල යමක. ඔව් එහෙම තමයි යන්න වෙන්නේ. එතකොට යන්න වෙන්නේ මොන යමකේද? මූල යමකයේ කුසල පද වාරේ ඔව් කුසල පද වාරේ මූල යමකයේ කුසල පදේ කුසල පද මූල වාරේ කුසල තික මූල වාරේ මූල යමකයේ කුසල තික මූල වාරේ කුසල පදයේ මූල ණය මූල ණය මූලක ණය මූලක ණය. ඒ වගේ එකක් තමයි එන්නේ. එහෙම එකක් අර මහත්මියට එකක් මම හිතන්නේ හැලිලා. ඔව් මේක වැරදි මම මේක කොහොමද වෙන්නේ කියලා. ඔව් මෙතන මේ උද්දේශ නිर्देश කියන එක තේරුණානේ. උද්දේශය කියනකොට එතන මේ නිස්සජ්ජනයක් දෙන්නේ විස්සජ්ජනයක් නෙවෙයි ප්‍රශ්න දෙක විතරයි. අනුලෝම පුච්චාවයි පටිලෝම පුච්චාවයි විතරයි උද්දේශයට එන්නේ. ඒක පොඩ්ඩක් මම පෙන්නන්නම්. පෙන්නන්නම් බැරි වෙලාව යන්නේ. මම පොඩ්ඩක් එළියට යනවා. මේ බලන්න මේ උද්දේශයේදී ජේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා ඔන්න ඇහුවා අනුලෝම පුච්චාව. ඊළඟට ඒවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසල මේ පටිලෝම පුච්චාව. එතන පුච්චා දෙක විතරයි මේ පෙන්නන්නේ. එතන විස්සජ්ජනයක් නැහැ. හරි? නිर्देशයට ගියාම විසජ්ජනය. ඔව් නිर्देशයේදී 24 පහුණාම බලන්න. මේ 24 පහුණාම 25 දී ඔන්න නෑ පොඩ්ඩක්. නෑ ඊට කලින් තියෙනවා. ඊටත් පල්ලෙහා. ඔව් මූල වාරේ උද්දේශය ඉවර කරන්න ඕන. උද්දේශය ඉවර කරලා ඔන්න දැන් මෙතන ඊළඟ එක නිर्देश. මෙතන නිर्देश වාර. නිर्देश වාරේට උද්දේශයේ තිබ්බ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඊට අමතරව මේ මැදින් විසර්ජනයක් ඇවිත් තියෙනවා. හරි ඒ වගේම අවසානයේ අහන පටිලෝමයටත් විසර්ජනයක් තියෙනවා. ඒකයි වෙනස. නිर्देश කියලා කියන්නේ උද්දේශයෙන් කියපු කොටසම විස්තර කරලා පෙන්වන්න තැන. හරිනේ? හරි. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දෙමු.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හම්බ වෙමු නැවතත් සිකුරාදට. ගොඩක් පිං ජයන්ත ගොඩක් පිං ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි.